සීලය සම්බන්ධව බුදු දේශනාවේ තියෙන දැන් මේ සීලය කියන එක අපිට කොහොමද බලපාන්නේ? අපි සීලය කියන එක රකින්නේ ඇයි? සීලෙන් ලැබෙන ආනිසංස මොනවද? සීලය කියන්නේ බුදුරජාණන් වහන්සේ කුමක් උදෙසා දේශනා කරපු කාරණයක් කියන එක. ඒක මහත්කමක් කියනවා. සීලය සම්බන්ධව පොඩ්ඩක් ධර්ම සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ සීලය සම්බන්ධව පෙන්නන තියෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ පෙන්නනවා කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා. මහානි ව්‍යග්ගපජ්ජ කියලා කියන්නේ තරුණෙක්. එයාගේ ජීවිතේ සාර්ථක කරගන්න බුදුරජාණන් වහන්සේ කවිල කාරණා ඇසුවා. එයාගේ විශේෂයෙන් ගිහි ජීවිතේ සාර්ථක කරගන්න කාරණා දේශනා කරන සේපාකේ සිටියා. ඊට පස්සේ ව්‍යග්ගපජ්ජට බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතේ සාර්ථක කරගන්න හේතු වෙන කාරණා හතරක් දේශනා කළා. මේ පින්නතුලාට ඔය මුත්තානුමෝදනා කරන අවස්ථාවලදී මම ඒක බොහොම විස්තර කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ පරලෝ ජීවිත සුගතිය උපදින්න උපකාර කරන කාරණා දේශනා කරන සේක්වා කියලා ඒ ව්‍යග්ගපජ්ජ තරුණයා ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පරලෝ ජීවිතයේ සුගතිය උපදින්න හේතු වෙන කාරණා හතරක් සම්බන්ධව දේශනා කළා තියෙනවා. මේක අංගුත්තර නිකාය අටක නිපාතේ සඳහන් වෙන්නේ. ඒකදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම පෙන්වන කාරණා තමයි ශ්‍රද්ධා සම්පදාය. ඊළඟට දෙවෙනි එක තමයි සීල සම්පදා වශයෙන් පෙන්වන්නේ. ඒ පරලෝ ජීවිත සුගතිය උපදින්න හේතු වෙනවා. එතකොට සීලයක් වශයෙන් දැන් පරලෝකෙ උපදින්න ශ්‍රද්ධා සම්පදා වගේම සීල සම්පදාවත් උපකාර කරනවා. සීල සම්පදාව කියන්නේ මොකක්ද කියන්නේ? කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා. මොකක්ද ව්‍යග්ගපජ්ජ මේ සීල සම්පදා කියලා කියන්නේ? ඉද ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ පානාතිපාතාවේ පටිවිරතෝ හෝති. අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරය මජ්ජපමාදත්තානා පටිවිරතෝ හෝති. අයං උච්චිත ව්‍යග්ගපජ්ජ සීල සම්පදා. සීල සම්පදා විස්තර කරනවා. තොර සීල සම්පදාව කියලා කියන්නේ පානාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළසී සිටීමයි. ඒ වගේම සොරකමින් වැළකී සිටීමයි. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකී සිටීමයි. බොරු කීමෙන් වැළකී සිටීමයි. සුරාපානයෙන් වැළකී සිටීමයි. මේක තමයි ව්‍යග්ගපජ්ජ සීල සම්පදා කියලා කියන්නේ. එතකොට සුගතිය උපදින්න නම් පරලෝ ජීවිතයේ සුගතිය උපදින්න නම් මේ කියන කාරණා පහ Taman තුළ ඇති කරගන්න ඕනේ. එතකොට තමයි ඒක සීල සම්පදාවක් වෙන්නේ. එතකොට මේ කාරණා පහ Taman තුළ දිනු කරගන්න නැත්තම් සුගතිය උපදින්න ප්‍රශ්න වෙනවා. එතකොට දැන් මෙතන පෙන්නන්නේ පංචශීලය. ඒක යටත් පිළිසෙන් පංචශීලයක් තියෙනතොත් සුගතිය උපදින්න. දැන් බුදුරජාණන් වහන්සේ මේකේ කරුණු හතරක් පෙන්නනවා ගිහි ජීවිතේ සාර්ථක කරගන්න. කරුණු හතරක් පෙන්නනවා පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න. පරලෝ සුගතිය උපදින්න. ඒකෙන් පළවෙනි එක තමයි සද්ධා සම්පදාය. ඒ වගේම සීල සම්පදාය. ඊට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන ත්‍යාග සම්පදාය සහ ප්‍රඥා සම්පදාය. ඒ කාරණා හතරේ දෙවෙනියට දේශනා කරන එක තමයි සීල සම්පදාය කියන්නේ. ඒතකොට සීලය කියන එක බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ සෑම තැනකම දේශනා කරනවා. එතකොට මේ ශාසනයේ බුදු දේශනා තුළ හැම තැනම ඒ සීලය සම්බන්ධ භික්ෂුන් වහන්සේලාට මිලිය පිටයක් වශයෙන් දේශනා කරලා සම්පූර්ණ සීලය සම්බන්ධව තියෙනවා. ඇවතුම් පැවතුම් සම්බන්ධව තියෙනවා. ඒකේ තියෙනවා 20000 ඒ සම්බන්ධ ධර්මස්කන්ධ වශයෙන්. එතකොට එච්චර ධර්මස්කන්ධයක් වශයෙන් දේශනා කරන්නත් හේතුනේ මොකද මේ පිරිසිදු සීලයක්, පිරිසිදු කාය කර්ම, පිරිසිදු වචී කර්ම, මනෝ කර්ම නැතුව නිවන් අවබෝධ කරන්න බෑ. ඒ නිසා ඒක අනිවාර්ය දෙයක් විදිහට බුදුරජාණන් සීලේ දේශනා කළා. සා මෙන්න මේ ප්‍රාණඝාත ආදී දේවල් වලින් වැළකී වාසය කිරීම ඒකාන්තයෙන් එයාට සැපේ පිණිස හේතු නෑ. අනිවාර්යෙන් සුගතිය උපදින. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. පාටලීගාම කියන
ඒ නගරේදී තමයි ඒක දේශනා කළේ. ඒ පාටලීගාමක උපාසකවරුන්ට තමයි දේශනා කළේ. අතකෝ භගවා පාටලීගාම උපාසකයා ආමන්තිස්. පංචමී ගහපතියෝ ආදීනස දුස්සීලස සීල විපත්තිය. ගෘහපතිවරුනි මේ දුස්සීල වීම හේතු කොටගෙන ආදීනව පහක් සහ සීල විපත්ති පහක් තියෙනවා කියන්නේ. එතකොට කරුණු පහක් තියෙනවා ආදීනව. ඒ වගේම විපත්ති පහක් තියෙනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කාරණේදී ඉදගහපතියෝ දුස්සීලෝ සීල විපත්තෝ පමාදිකරණං මහන්තං මහන්තිං භෝගජානි නිග්ගච්ඡති අයම් පඨමෝ ආදීනෝ දුස්සීලස්ස සීල විපත්ති. මේක තමයි කියනවා මේ දුස්සීල වීම නිසා හටගන්නා වූ පළමු සීල විපත්තිය ආදීන. ඒ තමයි පමාදිකරණ. ඒ කියන්නේ ප්‍රමාදීව තමයි දුස්සීල පුජ්‍යලයා වාසය කරන්නේ කියලා. කොහොමද ප්‍රමාදීව වාසය කරන්නේ? දුස්සීල පුජ්‍යලයාගේ ස්වභාවය තමයි පංචශීල රකින්නේ. ඒකනේ අපි කවුරුත් දන්න කාරණේ පංචශීල රකින්නේ. ඒක කඩ කරන කාරණයක් තමයි සුරාව සිද්ධ කරන්නේ. ඒ වගේම යා තුළ තවත් තියෙන දෙයක් තමයි සූදු. අනිත් දේ තමයි සල්ලාලක. එතකොට එයා දුස්සීල වාසය කරන නිසා යම් ධනයක් වස්තුවක් හම්බ කරා නම් වේදන් කරන්නේ මොනවද? එක්ක සුරාට. එහෙම නැත්නම් සූදු. එහෙම නැත්නම් සල්ලාලක. එතකොට ආර්ථික වශයෙන් දිනු වෙනද? ප්‍රමාදී පුජ්‍යලීත අප්‍රමාදී පුජ්‍යලීත. ප්‍රමාදී පුජ්‍යලීත. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ඒ විදිහට දැන් බේබදු කෙනා කවදාවත් සාර්ථක නැහැ ජීවිතේ. මේ රටේද වෙන රටද ලංකාවේද කියලා එහෙම එකක් නෑ. කොහේ දේ කරත් එයා පිළිහෙනවා. එයා කායිකවත් පිළිහෙනවා. මානසිකවත් පිළිහෙනවා. දැන් එයාගේ තියෙන මතක ශක්තිය පව පිළිහිලා. එතකොට කායික වශයෙන් එයා දුර්වල කුජලයක් වෙනවා. මානසික වශයෙන් පිළිහෙනවා. ඒ විතරක් නෙමෙයි එයාට සීල විපත්තියක් වෙනසක් පවතිනවා. සහ මේක ආදීනයක්. එතකොට ආර්ථික වශයෙන් එයාට දිනු වෙන්නේ. දැන් බේබදු කෙනෙක් හැමදාම දීලි බොන කෙනෙක් වුණා. ඉඳලා හිටලා බොන කෙනෙක් වුණා. එයා ඊළඟ දවසේ නියමිත වෙලාවට වැඩට යනවද? යන්න බෑනේ. අර ගත්ත ෂූර් එක උදේ වෙනකම් වැඩ කරනවා. ඊට පස්සේ ඇස්සරින්න බෑ අමාරුවෙන්. බෙහෙත් අරගන්න වෙන සමහරවිට. එතකොට ඒකේ ආදීනයක් තියෙනවා. ඒ වගේම සූදු කෙල්ල කෙනත් එහෙමයි. ඒ සූදුට ඇබ්බැහිමෙන් පස්සේ හම්බ කරන කොහොම ඒවට තමයි අනිත් දෙයට වැරදි කාමීච්ඡාචාරය දෙකනලත් ඒ ටිකම තමයි. ඒ නිසා ආර්ථික වශයෙන් එයාට දියුණු වෙන්න බෑ. ආර්ථික වශයෙන් එයා දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රමාදයට හේතුවක්මයි. සබ්ද්‍රෙන්නහස් කියනවා ඒක ප්‍රමාදය ඇති කරන කාරණයක්. එයාට ආර්ථික වශයෙන් දියුණු වෙන්න බෑ. ඒ නිසා එවැනි ජීවිත අරගෙන බලන ප්‍රමාද අසාර්ථක වෙලා තියෙනවා. සාර්ථක වෙලා නැහැ. අනිවාර්යෙන්ම අසාර්ථකයි. ඒක බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500කට ඉහතදී 2600කට වගේ ඉහතදී දේශනා කරපු මේ කාරණා. ඒතර අදට අසත්‍යද සත්‍යද? සත්‍යයි. ඒකයි මේ ධර්මයේ සාක්ෂාතයි. අකාලිකයි කියලා කියන්නේ ඒකයි. උන්වහන්සේ යමන් දේශනා කරන තුන් කල්ලිතම ගැලපෙන විදිහට අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයටම ගැලපෙන විදිහට යමන් දේශනා කරා. ඒක අතීතයට ගැලපෙන්නේ දැන් වර්තමානට ගැලපෙන්නේ නැහැ කියන එහෙම කතාවක් නෑ. එහෙනම් දැන් කරත් ඒකේ විපත්තිය තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවිනි සීල විපත්තිය. ඒ තමයි පුරුචපරං ගහපතිකෝ දුස්සීලස්ස සීල විපන්නස්ස පාපකෝ කිත්ති සද්දෝ අබුග්ගච්ඡති අයන් දෙතියෝ ආජනවාස දුස්සීලස්ස සීල විපත්ති. දෙවිනි එක තමයි සීලේ නිසා ලැබෙන දුස්සීලකම නිසා ලැබෙන. ඒ කියන්නේ ලාමක අපකීර්තියක් ඇති වෙනවා. ලාමක අපකීර්තියක් කියන්නේ මොකක්ද? ওই මිනිස්සයා හොරෙක්. ওই මිනිස්සයා බේබත්. ওই මිනිස්සයා බුරුකාරී. ওই මිනිස්සයා සල්ලාලි. කියන ওই විදිහට
මේ ওই මිනිස්සු මහා මිනිමරු මිනිස්සු. මහා සර්ප ඝාතනය කරන්නේ. ඒ කියන්නේ ඒ වගේ ලාමක අපකීර්තියක්. ලාමක අපකීර්තියක් කියන්නේ එයා කෙරෙහි අප්‍රසාදයක් තමයි සමාජගත වෙන්නේ. ආය ප්‍රසන්නමකින් කතා කරන්නේ නෑ කවුරු. අනේ මෙයා ඇසුරු කරන්න, භජනී කරන්න, පෛරු පාසනී කරන්න කියලා කවුරු කියන්නේ. යම් කිසි හොඳ කෙනෙක් දැක්කොත් අපෝ එයා ඇසුරුවත් කරන්න එපා. ඔයා කතා කරේ මොකටද කතා කරේ මෙහෙම පව් කරන කෙනෙක් කියලා. එයාව හංවඩු ගන්නවා. එතකොට ඇත්තටම එයා තුළ තියෙන අගුණය. එයා තුළ තියෙන මේ පංච දුච්චරිතය නිසා තියෙන දුර්ගන්ධ නිසා තමයි ඒ අපකීර්තිය තියෙන්නේ. ඒතර සමාජය උනත් පිළිකුල් කරනවා, කොම් කරනවා. එහෙම සමාජයක එහෙම නිවසක් තියෙනවා නම් ඒ කෙනෙක් ගියක් දොරක් නොත් ගන්නෑ. අපෝ මේ ඒරියා එක නම් හොඳ නැහැ කියලා ගන්න. ඒ වගේ නිතර මේ කොම් කරන ස්වභාවයක් තියෙන ලාමක අපකීර්තියක් ඇති කරනවා. අදටත් එහෙම තමයි. අදට දුස්සීල වාසය කරනවා කියන්නේ ඒ ලාමක අපකීර්තියෙන් නම් බේරෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොනච පරංගහපති දුස්සීලෝ සීලිපන්නෝ යදි කත්තිය පරියාසං යදි බ්‍රහ්මණ පරිසං ගෘහපති සමන අවිසරදෝ සංකමිති මංකුතු අයම් කතිවා. ඒ කියන්නේ දැන් මේ දුස්සීල පුජ්‍යලයාට පිරිස් මැදට ගිහිල්ලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නනවා මේ ශාස්ත්‍රීක ඒ කියන්නේ කත්තිය කියලා කියන්නේ රජවරුන් සමීපෙට ගිහිල්ලා. එහෙම නැත්නම් බ්‍රාහ්මණ පිරිස් මැදට ගිහිල්ලා. එහෙම නැත්නම් ගෘහපති. දැන් මේ කියන්නේ ප්‍රභූ කලන්ති. බ්‍රාහ්මණ ගෘහපති රජවරු කියලා කියන්නේ මේ ප්‍රභූ කලන්ති. ඒ වගේම මේ සමන ශ්‍රමණයන් වහන්සේලා ඉදිරියට ගිහිල්ලා කවදාවත් විශාරදව කතා කරන්න බෑ. විශාරදව කතා කරන්න බෑ කියන්නේ. ඒ කියන්නේ මේ මූණ හංග ගන්න කතා කරන්න බෑ. ඒ කියන්නේ මේ කතාව කරගෙන යන්න බෑ. බෙවුලනවා. පෞරුෂත්වයක් කොන්දක් නැහැ කතා කරන්න. හයියක් නැහැ. මොකද හේතුව? කෙනෙක් චෝදනා කරන්න පුළුවන් මේ මනුස්සයම කතා කරලා මනුස්සය මිනිමක්. ඔය මනුස්සය හොරෙක්. ඒ මනුස්සය සල්ලාරි. ඒ මනුස්සය බුරුකාරී. ඒ මනුස්සය බේබල්දි. එහෙම කියලා චෝදනා කරොත් දැන් එයාගේ හිතත් එයාට දන්නවනේ. එයාගේ හිත සාක්ෂියක් දන්නවා පිරිසුදු කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා එයාට අර වගේ තැනකට ගිහිල්ලා විශාරදව කතා කරන්න. ඉතින් ගොත ගහනවා. ඉතින් කවුරු හරි චෝදනා කරොත් කොහොමද කතාව කරගෙන යන්නේ? බෑ එතනම ලොප් වෙනවා නේ. ගත්තනම ලොප් වෙනවා. ඉතින් ඒ වගේ කියන්නේ පිරිසක් මැද ප්‍රභූ පිරිසක් මැද ගිහිල්ලා විශාරදව කතා කරන්න පුළුවන් ආත්ම ශක්තියක් ආත්ම අභිමානයක් නැහැ. මේ දුස්සීල වාසය කියන්නේ. ඒතර ඕනම කෙනෙකුට චෝදනා කරනකොට අන්න කෙලින්ම එයාට කරගෙන යන්න බෑ කතාව. එතකොට මේක තමයි තුන්වෙනි සීල විපත්තිය ආදී. හතරවෙනි එක තමයි පුනිච පරං ගහපති දුස්සීල සීල සමුල්හෝ කාලං කරෝ. ඒ කියන්නේ දැන් ඉන්නකම් වචනය දැන් ජීවත් වෙ ඉන්නකම් වචනේ සිහි කල්පනා වෙන්නේ පැත්තට. ඔහේ කට දෙන දේ කතා කරනවා. කායික ඉරියව් සිහි නෙමෙයි පැත්තට. කයෙන් වැරදි කරන දේවල් කරනවා. ඒතර සිහි කල්පනා දෙක සම්පූර්ණ මෑගේ මොට වෙලා තියෙනවා. එතකොට දැන් අකුසලයෙන් වැළකෙන්න නම් සිහියක් නුවණක් තියෙන්න ඕන. ඒතර කතා කරන වචනේ බොරුවක් නොවෙන්න, කේලමක් නොවෙන්න, පරුස වචනයක් නොවෙන්න, සම්පප්පලාපයක් නොවෙන්න සිහිය තියෙනවද නැද්ද? ඔහෙට කටට එන විදිහට කතා කරන් ගියාට හරියන්නේ නැහැ. එතකොට හොඳ සිහි කල්පනාවකින් තමයි වචනේ උනත් කතා කරන්නේ. එහෙම සිහි කල්පනාවෙන් තොර කතා කරනවා තමයි ඒ කතා කරන වචනේ බොරුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේලමක් වෙන්න, පරුස වචනයක්, සම්පප්පලාපයක් වෙන්න පුළුවන්. එතකොට හොඳ සිහි කල්පනාවක් තියෙනවා නම් කතා කරනවා කියන්නේ. කායික ඉරියව් වල කයින් කරන දේවල් වලින් ප්‍රාණඝාතයක් නොවෙන්න, සොරකමක් නොවෙන්න, කාම මිත්‍යාචාරයක් නොවෙන්න, සුරාවක් නොවෙන්න, මිත්‍යා ආජීවයක් නොවෙන්න සිහිය තියෙනවද නැද්ද? සිහිය තියෙනවා. දැන් මිත්‍යා ආජීවය කියන කාරණේ ඒක බොහොම සිහිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කරන්නේ. එතකොට දැන් සිහිය තියෙන කෙනා තමයි ඒවෙන් වැළකීලා යම්සි සීල සම්පන්න වාසය කරන. දුස්සීල පුජ්‍යලයා එහෙම මේ සිහිය නොවන යොදන්නේ නැහැ. ඒ නිසා යාගේ සිහි මුලා වෙලා තමයි හැමතිස්සෙම කටයුතු කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එයා සිහි මුලා වෙලා තමයි කියන කලුරිය කරන්නේ.
તો සිහි මුලා වෙලා කලුරිය කරනවා කියලා කියන්නේ එතකොට සමහරවිට මරණ ආසන්න මොහොතේ අර කරපු වැරදි ඔක්කොම පේන ගන්න. හරියට ටීවී එකක් බලන් ඉන්නවා. තමන් ඊට පස්සේ පසුතැවෙනවා. හරි වේදනාවෙන් තමයි ඒ අවස්ථාවේ නැත්නම් කරපු චෝදනාවෙන් කරපු වැඩවලින් සම්පූර්ණව තමන්ගේ හිත දවනවා, මනස දවනවා. දැන් දුර්වල මනසක් නේ තියෙන්නේ. අනිත් ඉන්ද්‍රියන් ඔක්කොම මරණාසන්න මොහොතේදී අඩපණින. නමුත් හිත වැඩ කරනවා. එතකොට එයාට අර ඔක්කොම ওই මනසට අරමුණු වෙනවා. එතකොට එයා පසුතැවෙනවා. මේ පසුතැවි ඊටාම අසහනකාරී සමහර කෑ ගහන විලාප තියෙන නොයේ දුකින් තමයි සිහි මුලා වෙලා මරණයටපත්. ඒක තමයි හතරවෙනි සීල විපත්තිය කියලා කියන්නේ. බුදුරණවහන්සේ ළඟට පෙන්නනවා පස්වෙනි එක තමයි පුණජපරං ගහපතියෝ දුස්සීලස සීල විපන්නෝ කායස බේදා පරම්මරණ අපායන් දුග්ගති විපාත නිරයන් උපජ්ජති අයම් පංචමෝ ආදිනස සීල දුස්සීලස සීල විපත්තිය. අනුබුදුරණවහන්සේ පෙන්නනවා දුස්සීල වාසය කිරීම නිසා කායස බේදා මේ කය බිඳිනකොට ඒ කියන්නේ මරණයටපත් වෙනකොට පරම්මරණ අන්න මරණයටපත් වුණා. අපායන් දුග්ගති විපාත. අපායන් නිරේ තමයි කෙලිම ගිහිල්ලා උප්පජ්ජන්ති උපදින්නේ. අන පංච දුස්චරිතයේදී වාසය කිරීමේ තියෙන ආදීන පහ. මේක දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මේ ජීවිතේම තියෙන ආදීන පහ. සීල විපත්ති පහ. ඒතර දුස්සීල වාසය කිරීම මොනතරම් අභාග්‍ය සම්පන්නද මොනතරම් අවාසනාවන්තද. ඉතින් මේ ලෝකේ බහුතරයක් මේ තත්ත්වයට ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිච්ච කෙනා විතරයි ශ්‍රද්ධාව තියෙන කෙනා විතරයි අන්න සීල සම්පන්න වාසය කරන්නේ. එහෙම නැතුනොත් එයාට මේ අවස්ථාව ලැබෙන්නේ. ඒතකොට බුද්ධ ශාසනය ලෝකයේ තියෙන කාලෙක තමයි කෙනෙකුට සිල්වත්, පිරිසුදුව සිල්වත් ජීවිතය හරි ගත කරන්නේ. බුද්ධ ශාසනය නැති කාලේ මේක කවුද කියන්නේ? කියන්නේ කවුරුත් නැහැ. ආනිතර පිරිසුදුව සීල රකින්න පුළුවන් වෙන්නේ ශාසනයක් තියෙන කාලෙක. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන මෙන්න දුස්සීල ජීවිතයේ තියෙන ආදී. මේවා සම්පූර්ණ අපතුලි පහ කළ යුතු අකුසල ධර්ම. මේවා පහ කරලා මේ ආදීනයන් කියන එක අපි විතර නුවණින් සලකන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණේ තමයි ඉද ගහපතියෝ සීලවා සීල සම්පන්නෝ අපමාදිකරණං මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති අයම් පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පන්නං පුණජපරං ගහපතියෝ සීලවතෝ සීල සම්පන්නං කල්යාණ කීර්ති සද්දෝ අබ්බුග්ගති අයම් ဒ ුතියෝ ආනිසංසෝ සීල සම්පන්නං. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඔන්න සීල රකින්න කෙනාට ලැබෙන ආනිසංස. ඒක සම්පූර්ණම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආනිසංස. පංචමානි ගහපතියෝ ආනිසංස සීලවතෝ සීල සම්පන්නව වාසය කිරීම නිසා ආනිසංස. සීල සම්පදාව ආරක්ෂා කිරීම නිසා ඇති වෙන ආනිසංස පහ. ඒතර සිල්වත් වාසය කිරීමේ ආනිසංස පහක් තමයි ලැබෙන්නේ. කලින් කිව්වේ ආදීන සහ සීල විපත්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන සීල සම්පන්න වාසය කිරීමේ ආනිසංස පහක් ලැබෙනවා. ඉද ගහපතියෝ සීල බුදුරජාණන් වහන්සේ පෙන්නන සිල්වත් වාසය කරන කෙනෙක්. එයා සිල්වත් වාසය කරන නිසා එයාර ප්‍රාණඝාතයේ සුරකම කාමීච්ඡාචාර ආදී කරන්නේ. එතකොට එයා සුරා පානය කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම සූදු කෙල්ල කෙනෙකුත් නෙවෙයි. ඒ වගේම සල්ලාල කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා එයාගේ ධනෙ හම්බ කරන ධනෙ ඉතිරි වෙනවා. විනාශ වෙන්නේ නැහැ. සහ එයා අප්‍රමාදී චරිතයක්. ඊයර වැරදි ක්‍රියාවල යෙදුනම කායික වශයෙන් එයා පිරිහෙනවනේ. මානසික වශයෙන් පිරිහෙනවා. ඒතර කායික මානසික පිරිහිච්ච කුජලිය තමයි බේබදු ආදී කට්ටිය කියන්නේ. ඒගොල්ලෝගේ තමයි සමාජයේ ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. සමාජයේ යම් ප්‍රශ්නයක් ගැටලුවක් දකින්න තියෙනවා නම් අහන්න ලැබෙනවා නම් ප්‍රවෘත්තියක් වශයෙන් ওই දුස්සීල වාසය කරන පිරිස තමයි ඒක ඇති කරන්නේ. සීල සම්පන්නයාගේ කවදාවත් සමාජයේ ප්‍රශ්නයක් ඇති. සමාජයේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. එහෙනම් මේ දුස්සීල වාසය කරන කෙනා තමයි හැමදාම සමාජයේ ප්‍රශ්න ඇති කරන්නේ. අපිට දැන් ඇහෙනවනේ ප්‍රවෘත්ති. අනේක ප්‍රවෘත්ති ඇහෙනවනේ මිනිමරුන් ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් මේ ඔක්කොම තියෙන්නේ කොහොමද නිසා? මේ සත්‍යය දුස්සීල වාසය කරන නිසා.
නමුත් සිල්වත් වාසය කිරීමේ එහෙම ප්‍රශ්නේ නෑ. සමාජයේ ප්‍රශ්නකුත් නෑ. තමනුත් සන්තෝෂමත්, තමනුත් තමන්ගේ සීලය පිළිබඳ හිතලා පුදුමාකාර සතුටක් ඇති වෙනවා. සන්තෝෂයක් ඇති වෙනවා. මම මෙහෙම සිල්වත්ව වාසය කරා. ඒක තමයි යාට තියෙන සීල සැපේ. ඒතර ආනිසංසය තමයි එයා ප්‍රමාදී පුජ්‍යලෙක් නෙමෙයි, අප්‍රමාදී කෙනෙක්. එයාට හම්බ කරන ධනෙ වැරදි දේවල්ට නාස්ති වෙන්නේ නැහැ. සුරාවට නාස්ති වෙන්නේ නැහැ. වැරදි කාමීච්ඡාචාරයට නාස්ති වෙන්නේ නැහැ. සූදුරි ලෑස්ති මේ නාස්ති වෙන්නේ නැහැ. දැන් සමාජයේ සමහර පවුල්වල දරුවෝ මේ සූදු කෙලින්න ගිහිල්ලා සමහරට අම්මල ඔක්කොම විනාශ වෙනවා. ඒ තියෙන ඔක්කොම දේවල් හොරකම් කරන් ගිහිල්ලා කරන්නේ. මොකද කියන්නේ සූදු ගහන. ඒ කැසිනෝ ගහන. එහෙම නැත්නම් බේබදු කමඩ කුඩු ගහන්නේ නැහැ හැබැයි මොනවා. දන්නවනේ සමාජිකත්. මව්පියන්ගේ තියෙන ඔක්කොම හොරකම් කරනවා. දුන්න නැත්නම් අම්මල කාන්තර ගහනවා. ගහලා හිංසා කරලා මුළු ගන්නව දෙයක් නැහැ. එවැනි සමාජයක් මේ සමාජයේ තියෙනවා. නමුත් සිල්වන්තයාගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට ආනිසංස පැත්තක් තමයි තියෙන්නේ. එතකොට එයා අප්‍රමාදී චරිතයක්. එයා දුරාචාරය දෙන්නේ. ඒ නිසා එයාගේ සිල්වත් භාවය නිසා එයාට ලැබෙනවා ආර්ථික වශයෙන් දියුණු වෙනවා. එතකොට යම් කෙනෙක් ආර්ථික වශයෙන් දියුණුලා තියෙනවනම් මොකක්ද රහස? එයාගේ සිල්වත් භාවය. අන්න එයාගේ ගුණවත් භාවය. ඒ සිල්වත්කම නිසා තමයි එයා දියුණුලා. දුස්සීල වාසය කරන අය දැන් සමහර වෙලාවට සංසාරේ පිළිට තියෙන්න පුළුවන් සල්ලි වාගේ දුස්සීල වාසය කරනවා. නමුත් එයාට ඒවයි ආධිනව තියෙන ඒ ජීවිතේ. ඒතර කරන දේ විපාකයක් රිටර්න් එකක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ එයා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. එයාට ඉතින් ණය වෙන්න දෙයක් නැහැ. අනුන්ට අතපාන දෙයක් නැහැ. තමන් හම්බ කරන දේ බොහොම හොඳින් හරියට කරන්න පුළුවන්. ඊළඟ පැහැදම් කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ආනිසංසය තමයි ඔන්න බ්‍රහ්මණෙක් ළඟට යනවා. ගෘහපතියෙක් ළඟට යනවා. එහෙම නැත්නම් රජ කෙනෙක් ළඟට යනවා. සමන පරිබ්‍රාජකයෙක් ළඟට යනවා. ගිහිල්ලා එයා මේ විශාරද තමයි කතාව කරන්නේ. බොහොම හොඳ පෞරුෂත්වයක් ඇතුව විශාරදව කතා කරනවා. බයක් නැහැ, තැති ගැනීමක් නැහැ. කෙනෙක් නැහැ කවුරුත් චෝදනා කරන්නේ. එයා චෝදනා කරොත් බයයි. බය නැහැ. එයි එයා දන්නවා එයාගේ හෘද සාක්ෂිය එයා දන්නවා මම මෙහෙම වැඩ කරපෙන්නේ නෙවෙයි කියලා. ඒ නිසා ආර කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. එයාට එයාගේ කතාව හොඳට කරගන්න පුළුවන්. වැරදි කරපු කෙනාට චෝදනා කරොත් එයා ඔන්න ගොත ගහනවා ප්‍රශ්න ඇති වෙනවා. මුකුත් කරගන්න බැරි වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිල් රකින්න කෙනා ඕනම රාජ මහා මාත්‍යාදී ඕනම ගෘහපති බ්‍රාහ්මණ ආදී ඕනම දෙයකට ගිහිල්ලා බය නැතුව විශාරදව කතා කරන්න පුළුවන් හොඳ ආත්ම ශක්තිය හොඳ පෞරුෂත්වයක් ලැබෙනවා කියන එක මේ සිල් රැකීමෙන් ලැබෙන අයං තති වානිසංසෝ සීලවතෝ සීල සම්පදා අන්න සීලය ආරක්ෂා කිරීමෙන් ලැබෙන තුන්වෙනි ආනිසංසය කියන්නේ පුරිත පරංගහපති සීල සම්පන්නෝ අසම්මුල්ලෝ කාලං කරෝති ආන්න සිල්වත් වාසය කරන කෙනා සිහි මුලා වෙලා නෙමෙයි කලුරිය කරන්නේ. හොඳ සිහි කල්පනාවක්. ඒකද එයා කතා කරන වචනේ බොරුවක් නොවෙන්න, කේලමක් නොවෙන්න, පරුෂ වචනයක් නොවෙන්න, සම්පප්පලාපයක් නොවෙන්න තමයි කතා කරන්නේ. ඒ වගේම කයින් වැරදි වැඩ වෙන්න එයා ඉඩ තිබෙන්නේ නැහැ. ප්‍රාණඝාත, ස්වරකම, කාමීච්ඡාචාරයක්, සුරාවක් වෙන්න, මිත්‍යාජයක් වෙන්න කටයුතු කළේ නැහැ. එතකොට මේ කයත් වචනයත් බොහොම සිහි කල්පනාවෙන් තමයි පැවැත්වෙන්නේ. එතකොට භාවනාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන සතර සතිපට්ඨාන තුල දියුණු කරන්න ඕන යම් සම්මා සතිය ඒක දියුණු කරන්න ඕන කාරණාවක්. සමාධියක් දක්වා. ඒතකොට යම් මට්ටමකද මේගොල්ලෝගේ මේ සීල සම්පන්න වාසය කිරීම නිසා ඒ සමාධියට අනුග්‍රහයක් මිස පවතිනවා. අන්නේ සීලය රැකීම නිසා එතනත් යම්සි මට්ටමකට සිහිය ගොඩ නැගෙනවා. නුවණ ගොඩ නැගෙනවා. ඒතර ඒක උපකාර කරන සමාධියට. එතකොට දැන් මෙතන මේ සීල සම්පන්න වාසය කිරීම නිසා එයාගේ කයත් වචනයත් කෙරෙහි හොඳ අවධානයෙන් එයා ජීවත් වෙන්නේ. ඒ නිසා එයාට කයින් වෙච්ච වැරදි වලින් වචනින් වෙච්ච වැරදි වලින් එයාට චෝදනා කරන්නේ. එයාගේ හිත එයාට චෝදනා කරන්නේ. ඒ නිසා එයාට සතුටුයි. ආපස්සට හැරිලා බලනකොට එයාට සතුටුයි. තමයි ගත කරපු ජීවිතය පිළිබඳව. එයා ඉතින් හරි සතුටින් තමයි හොඳ සිහි කල්පනාවෙන් තමයි S2 පියාගෙන.
පුරිත පරං ගහපති සීලවා සීල සම්පන්නෝ කායස වේදා පරම්මරණ සුගතින් කායස සග්ගස ලෝකං උපජ්ජති. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීල සම්පන්නව වාසය කරන කෙනා කය බිඳි මරණයටපත් වෙනවා. පත් වෙලා සුගතින් සග්ගන් ලෝකං සුගතිය උපදිනවා. ඒතකොට යා මැරිලා කියලා නැවත එක්ක මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. එහෙම නැත්නම් දෙවියන් අතර උපදිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ සක්‍ර දේවේන්ද්‍රයන් චාරිකා කරන්න යනකොට මේ මාතලී දිව්‍ය පුත්‍රයත් එක්කම චාරිකා කරන්නේ. එතකොට මේ සතර දිශාවට වන්දනා කරනවා. ඊට පස්සේ මාතලී දිව්‍ය පුත්‍රය අහනවා මේ දේවයන් වහන්සේ මේ මට මේ ගැටලුවක් තියෙනවා. මේ ඔබ වහන්සේට සතරවරන් දිවුරු වන්දනා කරනවා. චාතුම් මහරජා කියන දෙවියොත් වඳිනවා. ඒ වගේම තුසිතේ ඉන්න දෙවියොත් වන්දනා කරනවා. එහෙම තියෙද්දී ඔබ මේ කාටද වඳින්නේ කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා මේ මනුලෝ මේ මනුෂ්‍ය ලෝකේ ඊයම් සීල සම්පන්න වාසය කරන ගිහි බලතෙක් වෙන්න. ගෘහපති කෙනෙක් වෙන්න. සීල සම්පන්නව ධාර්මිකව ධනෙ උපයාගෙන මව්පියන්ට සලකාගෙන දැහැමින් සෙමින් ජීවත් වෙනවද මේ මගේ වන්දනාව යාට කියලා. කවුද මේ කියන්නේ? සක්‍රදේව. දැන් අපි මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? අපේ අයට මොකද වෙලා තියෙන්නේ? අපේ අය මොකද කරන්නේ? පූජාවට්‍ය කරන්නේ දෙවියන්ට වැඳ වැඳ යනවා. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන අඩුපාඩුවක් තියෙනවා එතන යන්නේ. එහෙනම් දුස්සීල වාසය කිරීම නිසා දෙවියන්ගෙන් මදුන් පොනුන් ලබන්න ඕන මිනිස්සු අද දෙවියන් පස්සේ යද යනවා. නමුත් හරියට සීල සම්පන්න වාසය කරොත් දෙවියෝ වන්දනා කරන ගර්භුමන් කරන නිසා බාටපත් වෙනවා. අන්න කොච්චරනම් ඒ බලන්න මිනිස්යන් කෙනෙක් රෙසින්සි කෙනෙක් නේ. දෙවියන්ගෙන් ගනුම් පෙනුම් ලබන්න සුදුසු මට්ටමට හැදෙන්න නම් තමන් සීල සම්පන්න වාසය කරන්න. එතකොට ධාර්මිකව තමන් මුදල් උපයාගෙන දෙමව්පියන්ට සලකාගෙන අමුදරුවන්ට සලකාගෙන ජීවත් වෙනවා. දෙවියන්ගෙන් පව බැලුම් පිළිබඳ ලබන්න. මේ පරිනිර්වාණ සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මාස පොයට 15ක පොයට මේ ලෝකයේ සිසාර සම්මාදිටික දෙවියන් ගමන් කරනවා. ලෝකයේ හැමතැනම ගමන් කරනවා. ඒ ගමන් කරන්න හේතුව තමයි ඒ ගමන් කරනකොට ඒගොල්ලන්ට දකින්න ලැබෙන මේ ගුණවත් සිල්වත් පිරිස්. ඒ අය දකින්න මෙන්න මේ හවල් ප්‍රදේශෙ මෙහිම සීල සම්පන්න ගුණ සම්පන්න වාසය කරනවා. ධර්මිකව අමුදරුවන් පෝෂණය කරමින් වාසය කරනවා. ඒකට අපිට කියන්න බෑ කොහෙලද ඉන්නේ කියලා. නමුත් එයාට පේන්නේ අදුෂ්මාන ඒගොල්ලෝ මේ ලෝකයේ සිසාර ගමන් කරනවා. එතකොට එහෙම සිල්වත් ගුණවත් කෙනෙක් දැක්කහම සුධර්මා දිව්‍ය සභාවේ ගිහිල්ලා කතා කරනවා කියනවා අන්න මේ මනුෂ්‍ය ලෝකයේ මේ ප්‍රදේශවල මෙන්න මේ තැන්වල සිල්වත් ගුණවත් වාසය කරන පිරිස ඉන්න මේ අය අපේ දිව්‍ය ලෝකෙට එන්නේ පිරිස කියලා. අනිතර කොහොමද දෙවියන් කෙලින්ම සම්බන්ධ වෙන්නේ? ඒත් දෙවියන්ගේ ආකර්ෂණය යන්නේ දෙවියෝ ආරක්ෂා කරන්නේ නැහැ. ඒතර ගුණවත් සිල්වත් වාසය ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව තියෙනවා. නමුත් අපි මිනිස්යා මේ ධර්මයේ දන්නේ නැති හින්දා මිත්‍යා දෘෂ්ටි වල බැහැල දෙවියන්ට කන්න ලව් කරමින් මේ ආශව වර්ණ සැප බල දේවල් පූජාවට්ටියකින් ෂේප් කරගන්න තමයි එහෙම තමයි ලෑස්තිලා. ඒකට වැරදිලා තියෙන බුදුරජාණන් වහන්සේ නෙමෙයි මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අත්තරපු නිසා. එතකොට මෙන්න මේ තමයි සීල සම්පන්න වාසය කිරීමෙන් ලැබෙන ආනිසංස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආදි බ්‍රහ්මචර්ය කියන පඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රෙත් පෙන්නනවා මේ සීල සම්පන්න වාසය කිරීම නිසා එය නිවන් නොලබූ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියලා කියන්නේ මෙන්න නොලබූ නිවන් සැපත ඒ ප්‍රඥාව සාක්ෂාත් කරගන්න උපකාර කරන හතරවෙනි කාරණේ වශයෙන්. ඒකේ කාරණා තියෙනවා 8ක් හරි 10ක් හරි තියෙනවා. ඒකේ පළවෙනි කාරණේ තුන්වෙනි කාරණේ වශයෙන් පෙන්නනවා.
හතරවෙනි කාරණය සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ හෝ විහෙරති ආචාර ගෝචර සමාපන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු අයම් භික්ඛවේ චතුත්ථෝ හේතු චත්තාරෝ පච්චයෝ ආදි බ්‍රහ්මචර්ය කාය පඤ්ඤාය අපරිලද්ධාය පරිලාභාය පරිලද්ධාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය සම්මත. ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේක ලොකු සූත්‍රයක්. ඒකේ මේ හතරවෙනි කාරණා වශයෙන් පෙන්නනවා සීල සම්පන්න වාසය කිරීම. කොකටද උපකාර වෙන්නේ? ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා. ඒ කියන්නේ නිවන් අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව ඇති කරගන්න උපකාර කරන කාර්යය. තොර සීලය කියන්නේ සම්පූර්ණ නිවන් අවබෝධ කරගන්න උපකාර කරන ප්‍රධාන කාරණයක්. ඒකට සමහර කෙනෙක් හිතනවා හරි ඩම්පින්කම් කරනෝනේ අපි දැන් නිලධාරි මට්ටමේ ඉන්නවනේ පින්කම් සංවිධානය කරන නේද? හැමතැනම මෙහි වේවා ලංකාවේ වේවා මම දැකපු දෙයක් තමයි නිලධාරි මට්ටමේ ඉන්න පිරිස් සිල් රකින්න යන්නේ. ඒකට මොකද කරන්නේ? අනිත් අය උපස්ථාන උපකාර කරනවා. තුන දැන් එයා තුල සීලයක් කඩනවද? කඩින්නේ. හැබැයි අර සීල් රකින්න පිරිසට උදව්පදව් කිරීමෙන් ඒ පිළ තියෙනවා. අප උපස්ථාන කිරීම. නමුත් සීලෙන් ලබන්න ඕන පින ලැබෙනවද? ලැබෙන්නේ. එතකොට සංවිධානයේ මණ්ඩලයක් දක්ෂ වෙන්න ඕනේ මොකද? ඔව් සීල් රකින්න. සීල සම්පන්නව තමයි ඒ දේ කරන්නේ. එතකොට එයාට උපස්ථාන කිරීමේ පිනක් ලැබෙනවා. එදා දවසේ සීල් රැකීමේ පිනක් ලැබෙනවා. ඉතින් බොහෝ ඔය මේ සංවිධාන මණ්ඩලෙ සීලය ගැන ඉච්ඡර තැකීමක්. සීලය අත්තරේ. ඇත්තට මොකද කරන්නේ? උපස්ථාන. ඒකත් පින් සිද්ධ වෙනවා තමයි. නමුත් එයාට සීලෙන් ලබන්න ඕන පින එදා ලැබෙන්නේ නැහැ. මොකද එවැනි පොය දවසක් හරි විශේෂ දවසක් හරි ලැබෙන්නේ කලාතුරකින්. ඒ ලැබෙන්නේ දැන් එයාට පුළුවන් නේ දැන් මුදල් පරිහරණය කරන්න කියලා නාට සීල් සමාදන් වෙලා ඒක උදව් කරනවා. එදා කටයුතු කරා වැඩ කරා කියලා ප්‍රශ්නයක් නැහැ මේක. දැන් මිදගෙන ඉන්න එකක් නෙමෙයි සීලය කියන්නේ. එතකොට මම දැකපු දෙයක් තමයි මේ නිලධාරි මට්ටමින් ඉන්න අය සීල් රකින්නේ නැහැ. ඒක ලොකු අලාභයක් ඒකට. එදා වාසනාව නැහැ යාට. නිසා ඒක අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන ධාරණය කරගන්න ඕන කාරණයක් තමයි නිලධාරි මට්ටමේ හිතට ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක දැන් කරන්නේ මේ අනිත් පිරිසට ලොකු උදව්වක්, ලොකු උපකාරයක්. දැන් ඒ කට්ටියගේ සංවිධානය නිසා තමයි අර පිරිසට බොහෝ පින් කරගන්න, කුසල් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට තමන් ඒ කරන මේ ඩියුටි එක අර අයට බොහෝ උපකාර පිණිස පවතිනවා. නමුත් තමන්ට සීලයේ පැත්තේ ලැබෙන තියෙන වාසනාව නැතු වෙනවා. එතකොට තමන් සෑහෙන පස්සේ ඉන්නේ. මේ සංවිධානත් කරලා පින්කම් ඔක්කොමත් කරනවා. නමුත් තමන් පිටිපස්සේ ඉන්නේ. ඇයි? අර අය දැන් අනිත් පිරිස් ඒගොල්ලෝ කිසි සංවිධානයකුත් නැහැ. මොකුත් නැහැ. මෙයා සංවිධානය කරන ඇවිල්ලා පැදුරේ ඉඳගෙන ඔක්කොම කරගන්නවා. අර අයට මුකුත් වාසනාවක් නැහැ. එතකොට ගුණධර්ම පැත්තෙන් පිනක් පැත්තෙන් ඉදිරියේදී ඉන්නේ පිටිපස්සේ. පිටිපස්සේ. දැන් අපි දැන් එයාගේ තියෙන හැකියාව නෙමෙයි ඒතන බලන්න ඕන පිනනේ බලන්නේ. ඒතකොට පින කියන එක පිනෙන් තමයි ඉස්සරහට යන්නේ. හැකියාව ඉන්නේ. මානසික හැකියාව හරි කායික හැකියාව නෙමෙයි මෙතන වැදගත්. එතන වැදගත් ඉන්නේ පිනයි කුසලයි. එතකොට සංවිධායක මණ්ඩලය දැනගන්න ඕනේ මේගොල්ලෝ සිල්ලකින් උදව් කරනවා වගේම මේ අපි කොහොමද මේක කරගන්න ඕනේ කියලා. ඒ වුණොත් අපිට මේක අපරාධයක්, අලාභයක්. එදා ලාභي නැති යනවා. කියලා මේක අනිවාර්යයෙන් සංවිධාන මණ්ඩල ඇති කරගන්න ඕනේ. ඒක හැම තැනෙම තියෙන දෙයක්. මම දැක්කා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සීල සම්පන්න වාසය කරන කෙනා පාතිමොක්ඛ සංවර සංහිතෝ. ඒ වගේම ආචාර ගෝචර සමාපන්න. පාතිමොක්ඛ සංවර කියන්නේ මේ උපසම්පදා භික්ෂුවක් සම්බන්ධයෙන් කතා කරන්නේ පාතිමොක්ඛ සංවර සීලෙන් වාසය කරනවා. ඒ වගේම ආචාර ගෝචර සමාපන්න. එවසුන් පැවතුම් බොහොම හොඳින් පවත්වනවා කියනවා. ඒ වගේම
අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි. කියන්නේ පොඩි වරදක්වත් කරන්නේ. අකුසල් කියලා යමක් තිබෙනවනම්, පව් කියලා යමක් තියෙනවා නම් ඒව නිකන් يعني මේක ගහනක් නැහැ කරන්න ප්‍රශ්නයක් නැහැ. පොඩි එකක්. එහෙම නැහැ. චූටි වරද මහා වරදක් ලෙස තමයි දකින්නේ. පාපේ නම් පාපේ. අකුසලේ නම් අකුසලයි. ඒක ලොකු වරදක් වුණ වශයෙන් තමයි දැකලා ඒකත් අත්හැරෙනවා. ඒක කරන්නේ නැහැ. හැමදේ ඒ කියන්නේ මේ සුළු වරදක්වත් එයා කරන්නේ නැහැ කියන්නේ. අනිත් දේ තමයි සීල රැකෙන කෙනා මේ අනිත් අයට ප්‍රදර්ශනය කරන්නේත් නැහැ. දැන් සමහර මං සීල රැකෙන මං සීල රැකෙන කෙනා. දැන් අනිත් අය ලෑස්තිලා ඉන්නවනේ දැන් මෙයාට උපස්ථාන කරන එක. එයා බලාපොරොත්තු වෙනවා. මේ මං සීල රැකිනවා හරි උපස්ථාන කිරින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එයා සීලේ මාන්නක්කාරකමට අරගෙන. ඒතර මේ කාටවත් ප්‍රදර්ශනය කරන එක නෙමෙයි මේක. Taman නිහතමානී වෙලා Taman තුල රැකෙන Taman තුල ගොඩනගන්නා වූ ගුණ ධර්මයක්. ඒතර මේ කාටවත් ප්‍රදර්ශනය කරන්න හෝ හුවා දක්වන්න යන කාරණයක් නෙමෙයි. ඒතර Taman තුල මේ Taman පෞද්ගලිකව දිනු කරන්නා වූ ගුණ ධර්මයක්. එතකොට මේ කායික උපස්ථානයක් ලබන්න උපස්ථාන කරත් එකයි නැතත් එකයි ඒක ගැටලුවක් නේ. එයා පෞද්ගලිකව එයා ඒතුළේ ගුණාන්නා වුණ ධර්ම. ඒක එහෙම නැත්නම් නිකම් මේ මානසික දකින්නවා මේ ඔයගොල්ලෝ ලෑස්තිලා ඉන්න උපස්ථාන කරන එහෙම එකක් නෑ. ඒකට ඒක ප්‍රදර්ශනය කරන එක. ඒකට එයා තුළ ගුණයක් වැඩි. ඒකත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මුලින් කැඩිච්ච, මැදින් කැඩිච්ච, අවසානයේ කැඩිච්ච එහෙම සීලයක් හොඳ නැහැ. ඒ සමහර අය සීල රකින්න ගියාම මැදේව කැඩිලා. එහෙම නැත්නම් අගේව කැඩිලා. එහෙම නැත්නම් මුලේව කැඩිලා. හොඳට බලන්න මේ කට නිසා ගොඩක් වෙලාට වෙන දේවල් නේද? එහෙම මේ මුලින් මැදින් එහෙම පළුදු තියෙන සීල් දැකලා වැඩ නැහැ. පිරිසිදුයි සීල රකින්න. නිසා සිල් රකින්නවා කියන එක මේ හොඳ අවබෝධයෙන් කරන්න ඕන කාරණයක්. ලංකාවේ ඉන්න උපාසකම්මල නම් ඉතින් වයසට කිව්වා එන. ඉතින් ඔය සිල් සමාදන් වෙලා ඉතින් රටේ තියෙන අල්ලාප සල්ලාප කතා කර කර සම්පප්පලාප කතා කර කර තමයි කාලේ නාස්ති කරන්නේ. ඉතින් ඒ නිසා මේ එහෙම වැඩක් නැහැ. ඒතර වචනීය සංවර බව එදාට හොඳටම තියෙනවා. ඒ නිසා මේ මුලින් අගින් එහෙම මෙහෙන් කැඩිච්ච සීල රැකලා වැඩක් නැහැ. හොඳට පිරිසුදුව තමන්ගේ සීලය ආවර්ජනා කරලා බලන්න ඕනේ. මගේ මුල්ම සීලය කොහොමද? මැදින් තියෙන සීලය කොහොමද? අවසාන තියෙන සීලය කොහොමද? කියලා බලලා ඒක තමන් ලොකු සතුටක්, ලොකු සන්තෝෂයක් එතන. එතකොට ඒ විදිහට සීලය රකින්නවා කියලා කියන්නේ ආදි බ්‍රහ්මචර්යය කාය පඤ්ඤාය. ඒක නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කරන ප්‍රඥාය අපටිලද්ධාය ලැබිලා තිබුණ නැත්නම් ඒක ලබා ගන්න උපකාර වෙනවා. පරිලාභය ඒක ලබා ගන්න උපකාර. පරිලද්ධාය බිහිව භාවය ලැබිලා තියෙනවා නම් මේ ප්‍රඥාව ඒක තවත් දියුණු වෙන්න. වේපුල්ලාය කියලා කියන්නේ තව විපුල භාවයටපත් වෙන භාවනාවක් වශයෙන් භාවනාය පාරිපූර්ණය සංගත. භාවනාවක් වශයෙන් වැඩි දියුණු වෙන්න උපකාර වෙනවා කියලා කියනවා. මොකද්ද? ආන සීලය. ඒතකොට සීලය කියන්නේ නිවන් අවබෝධ කරගන්න ඒ ප්‍රඥාව ඇති කරගන්න උපකාර කරන ප්‍රධාන සාධකයක්. ඒක භාවනාවක් වශයෙන් දිනු වෙන කාරණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයෙන් පෙන්නනවා සීලය මහණෙනි වැඩුවොත් මහත්ඵල වූති මහානිසංස. සීලය දිනු කරොත් මහත්ඵල වෙනවා මහානිසංස. ඒ වගේම සීලෙන් දිනු කරන ලද සමාධි මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා. ඒතර සීලෙන් දිනු කරන ලද සමාධි. ඒතර සීලයක් නැතුව සමාධියක් දිනු කරන්න බෑ. ඒතර සීලය අනිවාර්ය අංගයක් සමාධියට. ඒතර මේවා හැම එකක්ම එකින් එකට සම්බන්ධ හේතු. සීලය නැමැති හේතු උපකාර කරන සමාධිය නැමැති හේතු ඇති කරගන්න. ඒතර සමාධිය තුලින් තමයි ප්‍රඥාව ගොඩනැගෙන්නේ. ඒතර ඒ ප්‍රඥාවෙන් තමයි
ඊට පස්සේ ඒ ප්‍රඥාවෙන් දිනු කරපු හිතෙන් තමයි ඊට පස්සේ සීල ආශ්‍රයයන්ගෙන් හිත නිදහස් කරගන්නේ කෙලෙස් වලින් හිත නිදහස් කරගන්නේ. ඒකට මේ හැම එකක්ම පැහැදිලි වෙනවා මේ සීලය උපකාර කරන සමාධිය උපකාර කරන ප්‍රඥාව උපකාර කරන දුකින් නිදහස් වෙන ආශ්‍රයයන්ගෙන් නිදහස් වෙන. ඒතකොට මේ හැම දෙයකින්ම ගම්‍ය වූ දෙයක් තමයි සීලය කියන්නේ මේ ශාසනේ අතිශයින් වැදගත් දෙයක්. අතිශයින් උතුම් දෙයක්. දැන් සීල රැකපු බොහෝ සංඝ පිරිස් මේ ජීවිතය අප්‍රමාදී වෙනවා. නමුත් නිවන් අවබෝධ කරගන්න අප්‍රමාදී වෙනවා, අනිත්‍ය වශයෙන් දකින්නවා, දුකක් වශයෙන් දකින්නවා, පංච උපාදානස්කන්ධයක් වශයෙන්, පටිසම්පාදයක් වශයෙන් මෙහෙම දැකලා ඒ ආර්ය සත්‍ය යටපිරිසෙන් සෝතාපන්නවත් වෙන්නේ. නමුත් අපත යනවද? නෑ. දැන් කාශ්‍යප බුද්ධ ශාසනයේ එහෙම ගුණ ප්‍රොපු සීල රැකපු බොහෝ සංඝ පිරිස් මේ බුද්ධ ශාසනයේ රහත්. අන්න එතකොට ඒ කරපු මහන්සි, ඒ කරපු වීරිය, ඒ කරපු කැපකින් මහ කියන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයයි හම්බුණා මේ බුද්ධ ශාසනය වන්න අවබෝධ කරගන්න. හරියට චරිත තියෙනවා. අර 5 දිනක් මේ ඒ කාශ්‍යප බුද්ධ ශාසනය පෙරහිලා යනකොට සංවේගය ඇතිලා 7 දිනක් ගලක් උඩ නැගලා හලදින ගලක් උඩ නැගලා ඉනිමග පෙරලා ආය නගින්න බැරි ඊට පස්සේ කොහොම හරි ඒකෙදී වීර්යය කරා. ඒක කෙනෙක් පළවෙනි දවසේම රහත් වුණා. උන්වහන්සේ ඉරිදීන් ගිහිල්ලා පින්ඩ පාට කරගෙන ගත්තද අනිත් අය? ගත්තේ නැහැ. අපි රහත් වෙලා මිසක් ආය විදානෙ ගන්නෑ. ඒකට ඊළඟට පිටර කෙනෙක් අනාගාමී. උන්වහන්සේ ඉරිදීන් ගිහිල්ලා ගෙනාවා. පිළිගත්තේ නැහැ. ඊට 5 දිනක් ඉතුරු. වීර්ය කරා රහත්ුනේ නෑ. අරහත්ටපත් වෙනවා. අන්තිමදී මේ බුදු සාසනය තමයි නිවන් අවබෝධ. එතකොට ඒ කරන වීර්ය, ඒ කරන උත්සාහය කවදා දැන් මේ ජීවිතේ මේ භෞතික දේවල් වෙනුවෙන් කරන වීර්ය ඊළඟ ජීවිතේ නේද? දැන් මේ දිවා රැය දෙකේම මහන්සි වෙනෝනේ මේ ජීවත් වෙන්නනේ. කොච්චර මහන්සිද? කොච්චරද කියන්න බෑනේ. කොච්චර නම් කැප වෙනවද? කොච්චර නම් මහන්සි වෙනවද? නේ? දැන් පිරිමි පක්ෂයෙන් නිතරම මුදල් හොයාගන්න, ජීවත් වෙන මුදල් හොයාගන්න මහන්සි වෙනවා. වීර්යය කරනවා. පොඩි වීර්යයක් නෙමෙයිනේ. පැයටන් අනිවාර්යෙන් වීර්යය කරනවා නේද? කාන්තා පක්ෂයේ ගින ටික දරුවන්ට වෙල දීලා ඒ ගෙදර ආඩියට කරන්න සෑහෙන වීර්යය කරනෝනේ. අනිවාර්යෙන් වීර්ය නොකර බෑනේ. එතකොට ඒවා යනවද? ප්‍රෝජනිකස් පවතින. ඒ වර්තමාන ජීවිතය විතරයි යාට ඒ ලෞකික ජීවිතේ වර්තමාන ජීවිතය සාර්ථක කරගන්නේ වීර්යය ඒ දේවල් උපකාර කරනවා. නමුත් අර කුසලයක් වශයෙන් පිනක් වශයෙන් උපකාර කරන්නේ තමන් මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරන අනිදී. ඒව තමයි තමන්ට හේවණල්ලක් වශයෙන් පිටිපස්සෙන්. අර භාර්යාවන් 4 දිනක් ගැන බුදුරජාණන් වහන්සේ අන්න ඒ වගේ. ඒ නිසා මේ ශාසනයේ යම් දෙයක් කරොත් ඒක අනිවාර්ය තමන්ට පිහිට පිණිසන්න පිණිස උපකාර පිණිස පවතින. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනෝනේ එතෙන් දැන් සිල්වන්තයාට යමක් දුන්නොත් මහත්ඵල වෙන්නේ දුස්සීලයට යමක් දුන්නොත්. දැන් බුදුරජාණන් වහන්සේ කියන දුස්සීලයට කැම වේලා දුන්නොත් ආත්ම 10 පාග ලැබෙනවා. සිල්වන්තයාට දුන්නොත් ආත්ම ලක්ෂය. ඒ කියන්නේ බුදුරණාහිගේ ශාසනයේ පරිබාහිරයි. තෙරුවන් සරණ කිව්වා නෙමෙයි. බුදු ශාසනය සම්බන්ධ නැති. එහෙම දුස්සීල කෙනෙකුට දුන්නොත් ආත්ම 1000ක් විපාක ලැබෙනවා. සිල්වන්තයෙකුට දුන්නොත් ආත්ම ලක්ෂයක් විපාක. කී ගුණයකින් වැඩිද? ඒතර බලන්න සිල්වත් බව කියන්නේ කොච්චරනම් වටින දෙයක්ද? ඊටත් වැඩි ආංශංසයි මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ ඉස්සරණේ පිළිගල මේ ආර්ය මාර්ගය පුරුදු කරනවා නම් එයාගෙන ප්‍රමාණ කරන්න. අනන්තව අපමෙයි අනන්තය අප්‍රමාණ. අනතර සිල්වත් බව කියන්නේ සෑහෙන ඉහළ මට්ටම. එතකොට මේ හැම දෙයක්ම අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබිච්ච නිසා. එතකොට මොනතරම් අපි වාසනාවද? අපිට පිළිසුදුව යමක් දිනු කරන්න පුළුවන් වෙන්නේ ශාසනයක් තියෙන කාලෙක.
සායකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අපි මේ දේවල් දිනු කරන්නේ. එහෙම නොවුනොත් අපි ඉතින් හරි අලාභයක් කරගන්න. ඒ නිසා මේ ශාසනයේ තියෙන වටිනාකම අපි තේරුම් ගන්න. මේ ශාසනයේ තියෙනවා විතරයි අපිට එහෙම දැනගන්න පුළුවන්. ඊළඟට මේ පටිච්චසමුප්පාදය පිළිබඳව කාරණා ටිකක් කියලා දෙන්න යන්න ඕනේ. ගිය සැරේ ඉගෙන ගත්තා නේද? ගිය සැරේ ඥානවත් සූත්‍රය ඉගෙන ගත්තා. ඉතින් මේ සැරේ මම ගිය සැරේ මේ මහා නිදාන සූත්‍රය කියලා දෙන්න උත්සාහ කරා. නමුත් වෙලාව නැති හින්දා ඒකේම නතර වුණා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී මුලදී වෙන සිදුවීමක් තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට මේ පටිච්චසමුප්පාදය මේ හරිම ලේසි දෙයක් විදිහට හරිම පහසු දෙයක් විදිහට තමයි වැටහෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ කියනවා ආචාර්යයන් බන්ති අද්භූතම් බන්ති. ස්වාමීනි හරිම ආචාර්ය හරිම අද්භූතයි. මට මේ පටිච්චසමුපාදේ හරිම පහසු දෙයක් විදිහට හරිම ලේසි දෙයක් විදිහට තමයි තේරෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද සාංශට කියනවා මා හේවං ආනන්ද. ආනන්දයෝ එහෙම කියන්න එපා කියලා. ආනන්ද එහෙම කියන්න එපා කියලා තුන් සැරයක් කියනවා. මේ ගම්භීරෝ ඡායං ආනන්ද පටිච්චසමුපාද. මේක ගැඹුරු දෙයක්මයි කියන්නේ. ගැඹුරු අර්ථයෙන් යුක්ත දෙයක්ම කියලා කියනවා. ඒ නිසා මේක බොහොම ගැඹුරු කාරණයක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නන අනිත් දේ තමයි මේ පටිච්චසමුපාදයේ කියන එක අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි මේ ලෝක සත්‍යයට මොකද වෙලා තියෙන්නේ? අවුලෙන් අවුලටපත් වෙලා. ඒ කියන්නේ නූල් බෝලයක් මෙන් අවුල් කරගෙන මේක කොනක් කොටක් කෙලවරක් හොයාගන්න බැරි වෙලා අවුලෙන් අවුලටපත් වෙලා ඒ නිසා අපාය දුක්ගති මිනිපාත. මේ සතර අපායෙන් නිදහස් වෙන්න මාර්ගයක් හොයාගන්න බැරිව සංසාරය අතරමං වෙලා ඉන්නවා කියලා පෙන්නනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරන ගම ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය යම් කෙනෙක් ඔබෙන් ඇහුවොත් මේ ජරා මරණ කියන මේ දේවල් හටගන්න හේතුවක් තිබුණාද කියලා ඇහුවොත් හේතුවක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සත්‍යයට වයසට යන එක ලෙඩ දුක් හැදිලා මේ ජරා ව්‍යාධියටපත් වෙන මරණයටපත් වෙනට හේතුවක් ඇහුවොත් මොකද කියන්නේ? හේතුවක් තියෙනවා කියලා කියන්නේ. මොකද්ද හේතුව? කිම් පච්චා ජරා මරණ. ජාති පච්චා ජරා මරණ. ආනන්දේ කියන්නේ කිව්වා මේ ඉපදීම හේතු කොටගෙනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතකොට අපි යම් කායික මානසික යම් දුකක් ජරා ජීර්ණත්වයටපත් වෙලා පවතින යම් දුකක් ප්‍රිය අප්‍රයෝග යම් දුකක් තිබෙනවා නම් අප්‍රියන් හා සමග එක්වීමේ දුකක් තියෙනවා නම් පංච උපාදානස්කන්ධ යම් දුකක් තිබෙනවා නම් ඒ ඔක්කොම හේතුව මොකද්ද? ජාති පච්චා ජරා මරණ. මේ ඉපදීම හේතු කොටගෙන තමයි මේ ඔක්කොම ප්‍රශ්න හටගන්නේ. මේක මම ගිය පාරත් මේ දිනුතලාට හොඳට විස්තර කරලා දුන්නා. එතකොට අපේ ජීවිතයේ ප්‍රශ්නේ හටගෙන තියෙන තැන ඉඳලා තමයි මේක බුදුරජාණන් වහන්සේත් පෙන්නන්නේ. ඒත් අපිට මෙතන තමයි ප්‍රශ්නේ හටගන්නේ. ඉතින් අපි මොනතරම් මානසික දුක් නේද? කායික පීඩා, මානසික තැවිලි, කායික තැවිලි මොනතරම් තියෙනවද? මේ ඔක්කොම හටගන්නේ කොහොමද නිසා? ඉපදීම කියන ප්‍රශ්න නිසා, ඉපදීම කියන දුක නිසා. බුදුරජාණන් වහන්සේ කියන ආනන්දය යම්සි කෙනෙක් ඇහුවොත් මේ උපදින්න හේතු වෙච්ච කාරණයක් තියෙනවද කියලා තියෙනවා කියලා කියන්නේ. මොකද්ද? භවය. දැන් ජාතිය කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ ජාතිය විස්තර කරා. ජාති, සංජාති, ඔක්ඛන්ති, අබිනිබ්බන්ති, කන්ධානම් ආතුභාව, ආයතනානම් පටිලාභ. බුදුරජාණන් වහන්සේ ජාතිය විස්තර කරා.
ඒතර අපි මෙතන ජාතිය කියලා කියන්නේ සිංහල ජාතිය, දෙමළ ජාතිය, ඉංග්‍රීසි ජාතිය, හින්දු ජාතිය ඒක නෙමෙයි මේ ජාතිය කියලා කියන්නේ. මෙතන ජාතිය කියලා කියන්නේ ඉපදීමයි. එතකොට ඔක පටලවා ගන්න එපා. ඒතර ඉපදීම ගැන මේ බුදුරජාණන් වහන්සේ ජාති කියලා කියන්නේ. එතකොට ජාති කියන්නේ ඉපදීම. සංජාති කියලා කියන්නේ විශේෂයෙන් ඉපදීම. ඔක්කාන්ති කියන්නේ මව කුසක බැස ගැනීම. සත්‍යය මව කුසක ඉපදීම. අබිනිබ්බන්ති විශේෂයෙන් ඉපදීම. ඒ වගේම කන්දානම් පාතු භාව. කන්දානම් පාතු භාව කියලා කියන්නේ ස්කන්ධය. ස්කන්ධයන් කියන්නේ මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. කියන්නේ මේ පහක් තියෙනවා. මේ පහ කන්දානම් පාතු භාව. මේ ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා නේද? ඒකට කියනවා ජාති කියලා. ආයතනනම් පරිලාභ. ආයතන කියන්නේ රාජ්‍ය ආයතන. ඒ ආයතන නෙමෙයි මෙතන කියන්නේ මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6 යම් තැනක ඉපදිලා තියෙනවා නම් ඒකවත් කියනවා ජාති කියලා. ඒත් ආයතන කියන අදහසෙත් තියෙන ඉතින් මේකෙන් නිෂ්පාදනය කළ තියෙනවා සංසාරේ පැවැත්ම උදෙසා. සංසාරේ පවතින. එතන බුදුරජාණන් වහන්සේ මේ විදිහට තමයි මේ ජාති විස්තර කරන්නේ. ඉතින් මේ ජාතිය හටගන්නත් හේතුවක් තියෙනවද කියලා අහුවොත් කියන්නේ කිව්වොත් ආනන්ද හේතුවක් තියෙනවා කියලා කියන්නේ. මොකද්ද හේතුව? මේ භවය කිව්වා. ඒතර භවය කියලා කියන්නේ කර්මයයි. කර්මයට කියනවා. මේ බුදුරජාණන් භව තුනක් වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒ තමයි කාම භවය, රූප භවය, අරූප භවය. ඒතර කාම භවය කියලා කියන්නේ කාමාවචර සිත්තියක් තියෙනවා. 8ක් තියෙනවානේ. කාමාවචර සිත් වලින් උපදිනවා කාම ලෝකේ. රූපාවචර සිත්තියක් තියෙනවා. ඒවෙන් උපදිනවා රූප ලෝකේ. අරූපාවචර ඒ සිත් වලින් අරූප ලෝකේ උපදිනවා. එතන හිත කියලා කියන්නේ ඒ කර්මයයි. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාම ලෝකයේ උපදින්න හේතු වෙන කර්ම සකස් කරේ නැත්නම් කාම ලෝකෙ උපදින්නේ නැහැ. රූප ලෝකයේ උපදින්න හේතු වෙන කර්ම සකස් කරේ නැත්නම් රූප ලෝකෙ උපදින්නේ නැහැ. අරූප ලෝකෙ උපදින්න හේතු කර්ම සකස් කරේ නැත්නම් අරූප ලෝකෙ උපදින්නේ නැහැ. ඒකට භවය කියලා කියන්නේ කර්මයටයි. කර්මයේ රැස් කිරීමයි. රූප අරූප කියන කාම කියන මේ භවත්‍රයේ උපදින්න හේතු වෙන කර්ම වලට. ඒතර බුදුරජාණන් වහන්සේ ඉපදීමට හේතු වෙනවා නම් මෙන්න මේ භවය කියලා කියන්නේ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ භවයටත් හේතු වෙච්ච යමක් තියෙද කියලා. බුදුරජාණන් කිව්වා ආනන්ද කියන්න කිව්වා තියෙනවා කියලා. ඒ මොකද්ද? උපාදාන. උපාදාන කියයක් තියෙනවද? 4ක් තියෙනවා. පංචකාමයන් කෙරෙහි අපි දැඩිව ග්‍රහණය කරගන්න, උපාදාන කරගන්න, බැඳිලා යනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියන. එතන කියන කාම උපාදාන. නැද්ද උපාදාන කරන්නේ? ඔක තියෙනවා. ඔක හොඳට සිහියෙන් බලනකොට Tamanට තේරෙනවා. බොහොම ප්‍රණීත ආහාරයක් ලැබුණාන් පස්සේ දිවට මොකද වෙන්නේ? තා ටිකක් බෙදන්නවා කි තා ටිකක් බෙදන්න. ඒක උපාදාන නෙමෙයි. උපාදාන තියෙනවා. ඒ වගේම ඇහැට ප්‍රණීත දෙයක් දැක්කම, ලස්සන දෙයක් දැක්කම ආය බලනවනේ. මේ උපාදානයේ ස්වභාවය. ඒක ග්‍රහණය කරගන්න. ඒ විදිහට මෙන්න මේ පංචකාමයන් කෙරෙහි බැඳිලා යනවා. ඒ වගේම ditthi උපාදාන කියන්නේ මේ දෘෂ්ටි මතවාද තියෙන බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මිත්‍යා දෘෂ්ටි 62ක් තිබුණා. ඉතින් නොයෙක් දෘෂ්ටි වලට නොයෙක් බැඳීම් වලට අහු වෙලා යනවා. ඒතර මේ සමාජයේ ඒ දෘෂ්ටි වලට බැඳෙන ස්වභාවය දාඩු නැති ස්වභාවය. ධර්මයේ දන්නේ මේවට බැඳෙනවා නම් ඉතින් සාමාන්‍යය ගැන කතා කරන්න දෙයක් නෑ. ධර්මයේ දන්නේ අය දෘෂ්ටිගත වෙනවා. ධර්මයේ මේ දන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ උඩින් පල්ලෙන් අල්ලපුවා. එයින් අල්ලපුවා. ඉතින් ඊට පස්සේ ධර්මී නාමයෙන් දෘෂ්ටිගත වෙනවා. එහෙනම් ධර්මයේ පිරිසුදු දැනගත්තොත් විතරයි හරියට සම්මාදිට්ඨිය ඇති කරගන්නේ. ධර්මයෙන් අල්ලුවට කවදාවත් ධර්මී එතකොට එයා දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙන එවැනි නොයේ දෘෂ්ටි තියෙනවා. සීලබ්බත පරාමාස. ඒ කියන්නේ වැරදි සීල වෘත. ඒ කියන්නේ ශාසනික පරිබාහය ඒ දේවල් ඕන තරම් මේ සමාජයේ තියෙනවා. දැන් සමහර අය මුස්ලිම් කවුරුත් නැහැ නේද? නෝම් යල්ලනවා.
මොකද හිතන්නේ ඒකට සීලයක් කියලා හිතුවොත් දෘෂ්ටිය. ඒකෙන් විමුක්තිය කරා යනවා කියලා හිතුවොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක සීලයක් වශයෙන් හිතුවොත් සීලබ්බත පරාමාස. ඒ වගේ ඉන්දියාවේ තෝරන තරම් තියෙනවා මිත්‍යා දෘෂ්ටි. මේ විදිහට මම ගිය පාරත් මේක විස්තර කරලා දුන්නා. ඉතින් සමහර අය ගිනි පුදනවා. ඒකෙන් සීලයක් විදිහට හිතනවනම් සීලබ්බත පාදාන. ඒක දෘෂ්ටියක් විදිහට ගත්තොත් ඒක දෘෂ්ටි උපාදාන. සීලබ්බත පරාමාසයට නො සීලයක් විසින් ගත්ත. සීලයක් විදිහට ගත්තොත් දෘෂ්ටියක් විදිහට ගත්තොත් ඒකත් දෘෂ්ටියක් වෙනවා. ඒතර නොයෙක් දේවල් තියෙනවා මේ සීලයක් වශයෙන් රකින්න. දැන් සමහර අය මම දැකලා තියෙනවා කටු ගහලා එල්ලගෙන යනවා. සමහරවිට මේ පිහි වලින් හැරෙන්නේ ගහ ගන්න. ලේ එනකන් ගහ ගන්න. මම දැක්ක මුස්ලිම් අයගේ මේ උරුලම කපනවා පොඩි ළමයි ගිහින් ලේ කරේ. දැන් ඒවා අතින් අදෘෂ්ටි. ඉතින් හරි ඉතින් සෝචනීයයි. එවැනි දෘෂ්ටිවල වැටෙනම් පස්සේ එවැනි සමාජයක ඉපදුනොත් ඉතින් ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඔක්කොම උපාදාන කරගන්න. දැඩිව වැඳිලා යනවා. ඒකට කියනවා උපාදාන කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන උපාදාන වලට යම් හේතුවක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? තණ්හාව කියලා. එතකොට තණ්හාව මොකද්ද ඇති වෙන්නේ? අපි මේ දකින්න ඇස් දෙකෙන් දකින්න රූප කෙරෙහි තණ්හාව ඇති කරගන්න. ආහන ශබ්ද කෙරෙහි ආශාව උපදවා ගන්න. ගන්ධ සුවඳ කෙරෙහි ආශාව ඇති වෙනවා. අපි ගන්න ආහාර පිළිබඳ ඒ රසය කෙරෙහි තණ්හාව ඇති වෙනවා. අපේ කය ලැබෙන සුපහසු පහසන් වලට පහසට අපි බැඳිලා යනවා. ඒ කියන්නේ මේ තණ්හාව ඇති වෙනවා. හිතේ ඇති වෙන සිතුවිලි කෙරෙහි තණ්හාව උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට මේ තණ්හාව උපදිනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා ආනන්දේ මේ තණ්හාවට හේතුවක් තියෙනවා කියලා හුවොත් තියෙනවා කියලා කියන්නේ. ඒ තමයි වේදනාව. ඒතර වේදනා හය ආකාරයක ලැබෙනවා. චක්කු සම්පස්සජා වේදනා. ඇස හේතු කොටගෙන වේදනාව හට ගන්නවා. සෝත සම්පස්සජා වේදනා. ඒ වගේම කන මුල් කරගෙන වේදනාව ඇති වෙනවා. ඒ වගේම නාසය මුල් කරගෙන, දිව මුල් කරගෙන, ශරීරය මුල් කරගෙන, සිත මුල් කරගෙන මේ වේදනා හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාන්ද්‍රික කියන මේ වේදනාවටත් යම් හේතුවක් තියෙනවා කියලා කියන්න කිව්වා. මොකන්ද හේතුව? මේ ස්පර්ශය කියලා කිව්වා. ඒතර ස්පර්ශත් හයක් ඇති වෙනවා. ඒතර ස්පර්ශ හය තමයි චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාහන සම්පස්සෝ, ජීවා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ. එතකොට ස්පර්ශයේ හේතු කොටගෙන තමයි වේදනාව හටගන්නේ. වේදනාව හේතු කොටගෙන තමයි තණ්හාව හටගන්නේ. තණ්හාව හේතු කොටගෙන තමයි උපාදාන හතර ඇති වෙන්නේ. උපාදාන හතර හේතු කොටගෙන තමයි කාම භව, රූප භව, අරූප භව කියන මේ කර්ම සකස් වෙන්නේ. ඒ කර්ම හේතු කොටගෙන තමයි උපත කරා යන්නේ. කොහේ හරි උපතක් කරා යනවා. එක්ක මනුස්ස ලෝකේ, එක්ක දිව්‍ය ලෝකේ, එක්ක සතර අපාය, එක්ක බ්‍රහ්ම ලෝකේ. ඉපදුනා කියන්නේ ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් කියන මේ මුළු මහත් දුකම හට ගන්නවා ඊට පස්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා මේ ඉපදීම හේතු කර මේ කියන්නේ අවිද්‍යාව දක්වාම පෙන්නනවා. ඊට පස්සේ හේතුව ස්පර්ශයට හේතු මොනවද කියලා අහුවොත් කියන්නේ හේතු වෙනකෝ ඒක සලආයතන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අත්හරිනවා. ඇත්තට කෙලින්ම පෙන්නනවා නාම රූප. ඇයි නාම රූප වෙනන්නේ සලආයතන ඇත්තට? පසපච්චය කියන්නේ නාම රූප පච්චය සලආයතන. සලආයතනනේ අපි සාමාන්‍ය දන්න ක්‍රමයේ. බුදුරජාණන් වහන්සේ සලආයතන ඇත්තට කෙලින්ම කියන පස්සෝ. නාම රූප පච්චය පස්සෝ කියන. ඒතර නාම රූප දෙකකින් හැදිච්ච ආයතන හයක් තමයි තියෙන්නේ. ඒ උන්වහන්සේ ඒක ඇත්තට කෙලින්ම ස්පර්ශයට පැමිණියා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නාම රූප හේතු කොටගෙන විඥාන හට ගන්න. විඥාන හේතු කොටගෙන ආයි
නාම රූප හටගන්නේ. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය නිසා තමයි නැවත ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙන භවය හැට මේ වේදනාව ඇති වෙනවා. මේ වේදනාව ඇති වෙන ඇති වෙලා තණ්හාවට ගන්න තණ්හාවෙන් උපාදානයෙන් භව ජාති ජරා මරණ කියන මේ විභාග දුකම හට ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැදගත් කාරණාවක් වෙන්නනවා. ඒ තමයි ආනන්දය මේ ඉපදීම කියන කාරණේ කොහේවත් නැත්තම් කොතනවත් නැත්නම් මොනම ආකාරයකින්වත් දකින්න නැත්තම් මොන විදියකින්වත් දකින්න නැත්තම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමද දෙවියන්ගේ දිව්‍ය භාවයේ පිණිස හෝ එහෙම නැත්නම් ගන්ධර්වයන්ගේ ගන්ධබ්බ භාවයේ පිණිස හෝ යක්ෂයන්ගේ යක්ෂ භාවයේ පිණිස හෝ භූතයන්ගේ භූත භාවයේ පිණිස හෝ මිනිසුන්ගේ මිනිසත් භාවයේ පිණිස හෝ සිව්පාසතුන්ගේ ඒ උප්පත්තිය සඳහා හෝ පක්ෂීන්ගේ පක්ෂි භාවයේ පිණිස සර්පයන්ගේ සර්පත්වය සඳහා හෝ ඉපදීම කියන එක කොහෙවත් කොතනකවත් මොනම ආකාරයකින්වත් මොනම විදිහකින්වත් නැත්නම් ජරා මරණයක් කියන එකක් දකින්න තියෙනවා. ජරා මරණයක් කියන එකක් දකින්න තියෙනවද කියලා. ඒ කියන්නේ අර සියලු ආකාරයේ උපතක් නැත්නම් මේ ජරා මරණ දකින්න තියෙනවද? නැහැ. ආනන්දේ ඕකමයි හේතුව කියනවා. ඕකමයි ප්‍රධාන කාරණය. ඕකමයි ඔකට මූලික හේතුව. ඕකමයි ඔකට නිදහානේ. මොකද්ද? මේ ජරා මරණයට එහෙනම් හේතු ඉන්ද්‍රයන්ස් මේක නැවත තහවුරු කරනවා. නැවත පෙන්නනවා. එහෙනම් මේ ඔක්කොම ජරා මරණයට හේතුව මේ ඉපදීමයි කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ඉපදීම කියන කාරණය ඇති වුනේ භවය නිසා කියන. කාම භව, රූප භව, අරූප භව කියන මේ භවයන් නිසා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කාම භවයත්, රූප භවයත්, අරූප භවයත් කියන මේවා කොහෙවත් නැත්නම් මේ විශ්වයේ කොහෙවත් දකින්න නැත්නම් කොහෙවත් කොතනවත් දකින්න නැත්නම් මොන ආකාරයෙන් මොන විදිහකින්වත් දකින්න නැත්නම් ඉපදීමක් කියන එකක් දකින්න පුළුවන්ද කියලා. උපතක් දැන් දකින්න. එහෙනම් ඕක තමයි හේතු. ඕකම තමයි ඒකට මූලික නිදහානේ. මොකද්ද? මේ උපතට හේතු එහෙනම් මේ කර්මය මේ භවයේ තිබෙන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ භවයට උපකාර කරේ උපාදානයි. උපාදාන හේතු කරගෙනයි මේ භවය හටගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන කොහෙවත් දකින්න නැත්තම් කොහොමවත් මොනම ආකාරයකින්වත් මොනම විදියකින්වත් මොනම ක්‍රමයකින්වත් දකින්න නැත්තම් භවයක් කියන එකක් හට ගන්නවද කියලා. ඒ කියන්නේ භවයක් කියන එක, කර්මයක් කියන එකක් හට ගන්නවද කියලා. නෑ. එහෙනම් හටගන්න හේතුව කුමක් නිසාද? මේ උපාදාන නිසා කියනවා. උපාදාන නැත්තම් මේ භවයක් නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ උපාදාන වලට හේතු වෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි තණ්හාව. තණ්හාව කියන දේ මොනම ආකාරයකින්වත් මොනම විදියකින්වත් කොහොමදවත් අපිට දකින්න නැත්තම් ඒ කියන්නේ සම්පූර්ණ මේ තණ්හාව නිරුද්ධ වෙලා ගියා. අපිට උපාදානයක් කියන එකක් දකින්න පුළුවන්. නැත්නම් නෑ. ඒ කියන්නේ තණ්හාවක් තිබුණ තැන තමයි මේ උපාදානෙ එහෙනම් තියෙන්නේ. එහෙනම් තණ්හාව නැත්තම් උපාදානය කියන එක අපිට දකින්නේ නැහැ. සම්පූර්ණ තණ්හාව නිරුද්ධ වෙලා ගියා නම් අපිට එහෙනම් දකින්න දෙයක් නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ තණ්හාවත් හටගත්තේ වේදනාව නිසා. ඒතකොට වේදනාව කියන එක මොනම ආකාරයකින්වත් මොනම විදිහකින්වත් දකින්න නැත්තම් සිළු ආකාරයෙන් තියෙන වේදනාව නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙනවා. තණ්හාව කියන එක දකින්න තියනවද කියලා? තියනවද දකින්න? ඒතර අපි යම් සැප හෝ දුක හෝ උපේක්ෂා හෝ වේදනාවක් අපි විඳිනවනම් ඒ හේතු කොටගෙන මේ ආශාව උපදින්නේ මේ තණ්හාව උපදින්නේ. එතකොට ඒ කියන වේදනාව කොහොමවත් මොනම විදිහකින්වත් මොනම ක්‍රමයකින්වත් නැත්නම් එහෙනම් තණ්හාව උපදින්නේ නැහැ කියනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ඕකම තමයි හේතුව. ඕකම තමයි මූලික කාරණේ. ඕක තමයි නිදහස. මොකටද? මේ තණ්හාවට. මේ වේදනාව තිබෙච්ච නිසා මේ තණ්හාවට ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔන්න මේ තණ්හාව බුදුරජාණන් වහන්සේ පැති දෙකකට පෙන්නනවා. මේ වේදනාව හේතු කොටගෙන උපදින්නා වූ තණ්හාව මේ සංසාරයේ පැවැත්මට හේතු කරන හැටි සහ තමන්ගේ ආධ්‍යාත්මික සහ මේ සමාජයේ තියෙන ගැටලුව සමාජයේ තියෙන ප්‍රශ්නෙත් හටගන්න හැටි පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. මේක සාමාන්‍ය මේ දේශනාවේ බොහොම පැහැදිලි ලෙස දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඉතිකෝ පනේතං ආනන්ද වේදනා පටිච්ච තණ්හං තණ්හං පටිච්ච පරියේෂණං පරියේෂණං පටිච්ච ලාභෝ ලාභං පටිච්ච විනිච්ඡය විනිච්ඡයං පටිච්ච චන්දරාගෝ චන්දරාගං පටිච්ච අජ්ජෝසානං අජ්ජෝසානං පටිච්ච පරිග්‍රහෝ පරිග්‍රහං පටිච්ච මච්චරියං මච්චරියං පටිච්ච ආරක්ඛෝ ආරක්ඛාදිකරණ පටිච්ච දණ්ඩ දාන සත්ත දාන කලහ විග්‍රහ විවාද ත්වං පේසුඤ්ඤ මුසාවාද අනේක පාපක අකුසල සම්භවන. එතකොට මේ වේදනාව හේතු කොටගෙන මේ තණ්හාව හටගත්තන් පස්සේ තමයි මොකද වෙන්නේ? අපි සොයන්න ගන්න. ඒ කියන්නේ එතකොට අපේ හිතට යම් වේදනාවක් ඇති වුණොත් ඒ වේදනාව හේතු කොටගෙන තමයි මේ තණ්හාව හට අරගෙන පරිේශනා කියන්නේ සොයන්න ගන්න. ඒතර යම් දෙයක් අපිට බලාපොරොත්තු වෙන වේදනාවක් ඇති වුණොත් ඒ හේතු කොටගෙන තමයි අපි ප්ලෑන් කරන්නේ ඒ දේ සොයන්න. ඒ දේ සොයනකොට මොකද වෙන්නේ? පරිේශනම් පටිච්ච ලාභෝ. ඊට පස්සේ ඒක අපිට ලැබෙනවා. දැන් අපි ආශාව කියන වේදනාව ඇති වෙලා ඒ හේතු කොටගෙන තණ්හාව හටගත්තන් පස්සේ මොකද කරන්නේ? අපි හොයන්න ගන්නවා, පරිේශන කරන්න ගන්නවා, සොයන්න ගන්නවා. එතකොට ලාභ ඊට පස්සේ පරිේශන පරිච්ඡ ලාභ. ඔන්න ඊට පස්සේ හොයනකොට ලැබෙනවා. ඊට පස්සේ ලාභම් පටිච්ච විනිච්ඡය. ඊට පස්සේ ඒක විනිච්ඡය කරනවා. විනිච්ඡය කරනවා කියන්නේ ඒකට වටිනාකමක් දෙනවා. මෙච්චර වටිනවා. මෙච්චර හොඳ එකක්. මෙච්චර වටිනවා. කියන එකට ඒක අගයනවා. මෙච්චර දෙයක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විනිච්ඡය පටිච්ච චන්දරාගෝ. ඒක විනිච්ඡය කරන්න ගියන් පස්සේ මොකද වෙන්නේ? අන්න බලවත් වූ චන්දරාගය හටගන්න. චන්දරාගය කියලා කියන්නේ ආස්වාදයෙන් ඇලෙනවා. චන්දරාගය කියන්නේ ආස්වාදයෙන් ඇලෙනවා. චන්දරාගම් පටිච්ච අජ්ජෝසාන. ඊට පස්සේ ඒ විතරක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ හිත බලවත් ලෙස ආශාව තුල බැස ගන්නවා. මුල් බැස ගන්නවා. අජ්ජෝසානං පටිච්ච පරිග්‍රහෝ. ඊට පස්සේ ඒ ආශාව හේතු කොටගෙන ඒක තමන් සතු කරගන්න. මේක කාටවත් දෙන්නේ මේක මටමයි අයිති වෙන්න ඕන, මේක මටමයි, මේක මගේ එකක් කියලා අයිති කරගන්න බලවත් වූ දැස ගැනීමක් ඇති වෙනවා. මච්චරියම් පටිච්ච පටිඝ්‍රහං පටිච්ච මච්චරිය. ඊට පස්සේ දැඩි මසුරුකමක් ඇති වෙනවා. ඒකෙහි
දැඩි මසුරුකමක් ඇති වෙනවා. ඒ මසුරුකම හේතු කොටගෙන මච්චරියම් පරිච්ඡ ආරක්ෂෝ ඊට පස්සේ මසුරුකම නිසා මොකද වෙන්නේ? මේක දැන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ලැබිච්ච දේ. ඒක වටිනාකමක් දැක්කා. ඊට පස්සේ මේක ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා අධිකරණ. ඒ ආරක්ෂාව හේතු කොටගෙන මොකද වෙන්නේ? තුවක්කු ගන්න වෙනවා. නේද? පොළු ගන්න වෙනවා. නේ? කැටි ගන්න වෙනවා, කඩු ගන්න වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විවාද. විවාද කියන්නේ නොඑක් වාද විවාද. ඊට පස්සේ ගරිහා කරන්නට වෙනවා. ඒ හේතු කොටගෙන. ඒ වගේම තෝතෝ කියලා මේවෙන් කියන්නේ බැන ගන්න වෙනවා. නොඑක් බොරු කියන්න වෙනවා. පේසුඤ්ඤ කේලම් කියන්න වෙනවා. අනේකා පාපකා කුසල ධම්මා. මේ අනේක වූ පාපක කුසල ධර්මයන් ඔක්කොම හට ගන්නවා කියන්නේ. කොමක් හේතු කරගෙන? වේදනා පත්‍ය තණ්හාව. එතකොට මේ ආධ්‍යාත්මික මේ ප්‍රශ්නේ සමාජයේ කියන ප්‍රශ්නේ මේ දෙකම හටගන්නේ මෙන්න මේ වේදනාව හේතු කොටගෙන. එතකොට අපි බොහෝම ප්‍රියමනාප කරන දෙයක් අපිට ලැබුණොත් අපි මොකද කරන්නේ? දැන් අපි හොයනවා මේක. දැන් මේ කට්ටිය මොකද කරේ? දැන් මේ කට්ටියටම තේරෙන උපමාවක් කිව්වොත් දැන් විවාහ වෙන්නේ ඉස්සර වෙලා තරුණ කාලේ ඉන්න කාලේ මොකද උනේ? කෙනෙක් හොයනවානේ. ලස්සන කෙනෙක් හම්බුනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් පරිේශන කරා පරිච්ඡ ලාභ ඕන ලැබුණා. ඊට පස්සේ ලාභම් පරිච්ඡ විනිශ්චය. හරි මේ හරි ලස්සන කෙනෙක්, මෙයා හොඳ කෙනෙක්, මෙයා පත් කෙනෙක්. ඊට පස්සේ මොකද? විනිශ්චය කරනවා. විනිශ්චයන් පරිච්ඡ චන්දරාගෝ. ඒ විනිශ්චය කරන්න මොකද වෙන්නේ? බලවත් වූ චන්දරාගයක් ඇති වෙනවා. බලවත් වූ කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ ওই දෙපැත්තටම එනවා. පිරිමි පක්ෂයටත් එනවා, කාන්තා පක්ෂයටත් එනවා. මේ චන්දරාගයේ හේතු කොටගෙන අජ්ජෝසාන. මොකද වෙන්නේ? තව තවත් එයාගේ හිත බැස ගන්නවා. නැද්ද? හොඳට බලන්නකො අතීතයේ සීකල් නේද? ඒක තමයි උනේ. ඊට පස්සේ කන්නේ ගියත් මතක් වෙන්නේ යා. නේද? අදින්න පළවෙනි ගියත් මතක් වෙන්නේ යා. ගමනක් බිමනක් ගියත් මතක් වෙන්නේ. මේ මොකද්ද? බලවත් ලෙස අජ්ජෝසාන බැසගෙන. එයාගේ ලෝකේ ඉන්නේ කවුද? එයා හරි මෙයා හරි. නේ? ඒ ඔගොල්ලෝගේ ලෝකෙම ලේසි තේරෙනවනේ මේ කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පටිච්චං පරිග්ගහ. අජ්ජෝසාන. ඊට පස්සේ මේක තමන්ට අයිති කරගන්න. අජ්ජෝසනම් පටිච්ච පරිග්ගහ. තමන්ට අයිති කරගන්න. මේ කාටවත් දෙන්නේ? මේ කාටවත් ලැබෙනවා කැමති? නෑ. තමන්ට අයිති කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ දැන් තමන්ට අයිති කරගන්න පස්සේ දැඩි මසුරුකමක් ඇති වෙනවා. කවුරුවත් බලන්නට කැමති? කාත් එක්ක කතා කරනකොට කැමති නෑ. නේද? කට්ටිය දාන පොඩක් හොයලා බලන්න මේ. අද එහෙම ගියා පොඩක් කෝල් එකක් දාලා බලන්න කාත් එක්කද කතා කරන්නේ. ඇසුරු ගන්න. නේද? සෑහෙන සිකියුරිටි එක. නේද? කතා කරොත් විනාසයි. ඉතින් ආවම පස්සේ ඉතින් ගුටි පෝරිය තමයි නේද? මොකටද කතා කරන්නේ? ඈ? ගම් තියන අයිති මට කියන්න තියෙන්නේ කියලා. ඔන්න මේ වගේ ඉතින් ඒ මසුරුකම නිසා ආරක්ෂාව කරගන්න තියෙන ප්‍රශ්න හටගන්න. ඒ අධිකරණීය හට අරගෙන ඊට පස්සේ අතින් පයින් ගන්න වෙනවා. නේ? එහෙම නැත්තම් කොස්ස ගන්නවා. අතට අරගෙන හොලකින් ගන්නවා. වාජන අහසේ හිමියේ පාවෙන. ඉතින් මේ විදිහට සමාජයට ප්‍රශ්න දුරදී ගිහිල්ලා කඩුවෙන් කොටන්නත් පුළුවන්. කැත්තෙන් කොටන්නත් පුළුවන්. එළවලු ගබන පිහින් කොටන්නත් පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? විවාද, වාද විවාද නැද්ද?
ගෙවල් එහෙම ප්‍රශ්න හටගන්නේ වාද විවාද ඇති වෙනවා. කලහ ඇති වෙනවා. ප්‍රශ්න හටගන්නවා. තුවන් කියලා කියන්නේ තෝ කියලා බැන ගන්නවා. ඉතින් බොරු කියනවා. කේලම් කියනවා බොරු කියනවා. අනේකා පාපක අකුසල සම්භාවය. නොයි පාපක අකුසල ධර්මයන් අනේකා. නොයි පාපක අකුසල ධර්මයන් ඒ හේතු කොටගෙන හට ගන්නවා. මොකද්ද හේතු? මේ වේදනාවට අහු වෙලා වේදනාවට අහු වෙච්ච නිසා ඒක සැප වේදනාවක් වශයෙන් අරගෙන ඒ හේතු කොටගෙන තණ්හාව උපදින. මේ තණ්හාවට ගත නිසානේ මේ ප්‍රශ්නේ හටගත්තේ. ඔය වගේම තමයි භෞතික දේවල් වල. යාන වාහන වලට, ඊවල දොරවල් වලට, රන් දිදි මුතු මැණික් වලට ওই ටිකම තමයි. මේ හොඳ වටිනා කියන රත්තරන් වලින් මහපු සාරියක් එහෙම හම්බුනේ. නේ? හොඳ රත්තරන් බුත්තන් වල ෂර්ට් එකක් එහෙම හම්බුනේ. ඔය ඉතින් කොච්චර පරිස්සම් කරන්න දන්නවද? ඒක ඉතින් ඔය ආශාව තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ආරක්ෂා කරන දාන කලහ දාන විග්‍රහ විවාද තුන් පේශුන්‍ය මුසාවාද අනේක පාපක අකුසල ධර්ම සම්බන්ධිත කෝ පණිතං උත්තං තදානන්දි විනා පැතින පරිේශන වේතබ්බ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දණ්ඩ දහන කලහ දහන ඒ කියන්නේ මේ අවියාවද ගන්න එක වාද විවාද ඇති කරගන්න එක තෝතෝ කියලා මේ බැනගන්න එක මේ බුරු කියන කේලම් කියන අනේක පාපක අකුසල ඔක්කොම හටගන්න හේතුව ඇයි? මොකක්ද හේතුව? පරිේශනා වේදනා. මේ හොයන්න ගත්ත නිසා මේ වේදනාව හේතු කොටගෙන තණ්හාව ඇති වෙලා සොයන්න ගත්ත නිසා තමයි කියන මේ ඔක්කොම අර පාපක අකුසල ධර්ම හටගන්න කියනවා. සොයන්න ගැනීම හේතු කොටගෙන තමයි මේ ඔක්කොම හටගන්නේ කියන්නේ. මේ විග්‍රහ සූත්‍රයක් මම ඉතින් බොහොම සමරයිස් කරලා තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙකුට මේ රැකගැනීමේ කියන අරගලයක් නැත්තම් රැකගැනීමේ කියන ප්‍රශ්නයක් නැත්තම් ඒ කියන්නේ ආරක්ෂා කරන්න මේක රැකගන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැත්තම් මේ කලහ කොලහල මේ අවියාවද ගැනීම ආදී මේ ප්‍රශ්න හට ගන්නකොට රැකගැනීමේ දැන් කියවනේ ආරක්ෂාධිකරණම් කියන්නේ ආරක්ෂා කරන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් නැත්තම් ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණයක් නැත්තම් දැන් පැට්‍රික් මහත්තයා මෙහි කිව්වා මෙහි දොර ඇරිලාම ගියන ප්‍රශ්නයක් නැහැ. ඇයි කවුරුත් ඇවිල්ලා අර කියන්නේ නැහැ මෙහි කවුරු ඒ අර නීතිය නිසා. නමුත් ඉතින් කියන්න බෑනේ නේ. අවිශ්වාසය නිසා අපි කොහොමද දොර වහගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් වටිනා දේවල් තිබුණොත් නේද? ඇමරිකාවෙන් ඇවිල්ලා මට කවුරු හරි කිව්වොත් මම දියමන්ති තිබිච්ච එකක් දියමන්ති තිබිච්ච මේ කඩයක් ඇවිල්ලා කඩාගෙන ගියා කියලා. කඩාගත්ත කියලා ගත්ත කියලා. එතකොට මෙතනදී පැහැදිලි වෙන්නේ දැන් කොච්චර ආරක්ෂාවක් තිබිච්ච තැනද නේ? ලේසර් දාලා ඒ මේව දාලා කොහොමවත් යන්න බෑ. නමුත් හොරකම් කරගන්න කෙනා දක්ෂ ලෙස ඒක හොරකම් කරනවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ රැකගැනීමේ තියෙන අරගලේ ප්‍රශ්නේ. ආරක්ෂා කරගැනීමේ තියෙන ප්‍රශ්නේ නිසා. ඉතින් ඒ කියන කාරණේ නැත්තම් අර ගහ ගන්න ප්‍රශ්න ඇති කර ගන්න අවියාවද ගන්න නේද බැන ගන්න කේලම් කියන මේ පාපක අකුසල ධර්මයක් හට ගන්න. රැකගැනීමේ ප්‍රශ්නේ නැත්තම් හට ගන්න කියනවා. එහෙනම් ඕකමයි හේතු ඕකමයි කාරණා. මොකද්ද? මේ වාද විවාද ඔක්කොම ප්‍රශ්න වල හේතු මේ රැකගැනීමේ ප්‍රශ්න නිසා කියන්නේ. එහෙම නැත්තම් මොකුත් අකුසල් හටගන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මසුරුකම නැත්තම් රැකගැනීමේ අරගලයක් අවශ්‍ය නැහැ. මසුරුකමක් නැත්තම් ඒ කාරණේ කියන්නේ මසුරු කියලා කියන්නේ හරි ලෝභයි කියන එක.
කාටවත් අයිති වෙන්න කැමති නැහැ ඒක දැඩිව මසුරුකම් කරනවා කියන්නේ. එතකොට ඒ කාර්ය නැත්තම් ආරක්ෂා කරන්න අවශ්‍යයි. මසුරුකමක් නැත්නම් ආරක්ෂා කරන්න දෙයක් නැහැ කියන්නේ. ඒ වගේම මසුරුකම් කොහොමද හටගත්තේ? මසුරුකම හටගත්තේ දැඩිව තමන්ට අයිති කරගන්න ඕනේ කියන බලාපොරොත්තු වෙන අජ්ජෝසානං පටිච්ච පරිණෝ තමන්ට අයිති කර ගැනීම ආශාව. ඒ කියන කාරණේ නැත්තම් එයාට මසුරුකමක් හටගන්නවා. මසුරුකම හටගන්නේ නැහැ. එතකොට ඒ දැඩිව ආශාව චන්දරාග මේ තමන්ට අයිති කර ගැනීම ආශාව ඇති කරගත්තේ චන්දරාගම් පටිච්ච අජ්ජෝසාන. ඒ කියන්නේ බලවත් කැමැත්ත චන්දරාගය නිසා. එතකොට මේ චන්දරාගය නැත්තම් ඒ කාර්යය තුල එහෙනම් බලවත් ලෙස යාගේ හිත Tamanට අයිති කරගන්න ඕනේ කියලා අදහසක් නැහැ කියන්නේ. ඒ වගේම විනිච්ඡයන් පටිච්ච චන්දරාග විනිශ්චය කරන මේක මෙච්චර වටිනාකමක් මෙච්චර හොඳ එකක් කියලා එහෙම අගයන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය නැත්තම් හිතේ චන්දරාගය හට ගන්නවද කියලා. හට ගන්නවා. චන්දරාගය හට ගන්න නැහැ කියන. එතකොට ඒකට වටිනාකමක් දුන්නොත් තමයි අපේ හිතේ ආශාව කියන එක හටගන්නේ. දැන් අපි හිතමු හොඳ වටිනා ෆෝන් එකක් තියෙනවා කියලා. ලක්ෂ එකක් දෙකක් තියෙනවා එහෙම මොනුත් තියෙනවා. ඔක ගත්තවලුත් මොකද වෙන්නේ? ගත්තවලුත් කාටවත් පෙන්වන්නවත් කැමති නෑ. අල්ලන කෝක වෙදත් පෙන්වන්නවත් කැමති නෑ. ඒකෙම සතුටු වෙ ඉන්නවා. ඒකෙම හිත බලවත් ලෙස බැසගෙන ඉන්න ඒක ආරක්ෂා කරන පොඩ්ඩක් නිතරම හොයලා බලනවා. කටියට අහු වෙන්න තියන්නේත් නැහැ. නිතරම සාපේ දාගෙන තියෙනවා. අන්න ඒ වගේ තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක චන්දරාගයක් නැත්තම් ඒ පිළිබඳ විනිශ්චය කරන්න යන්නේ නැත්තම් චන්දරාගය හටගන්නේ නැහැ කියනවා. චන්දරාගයක් නැත්තම් විනිශ්චය කිරීමකුත් නැත්තම් ඒ ගැන සොයන්න යන්නේ පරිශන කරන ඒක බලාපොරොත්තු වෙන ඒ කියන්නේ පරිශන කරන හොයන්න ගන්නවා. එහෙම දෙයක්වත් නැහැ කියනවා. හොයන දෙයක් තිබුණොත් තමයි අන්න ඒකට විනිශ්චයක් කියන එකක් ඇති වෙන්නේ. එතකොට ඊළඟට බුදුන් වහන්සේ කියනවා විනිශ්චය කරන එක ඒක පරිශන කරන එක කියන එක හටගන්නේ තණ්හාව පරිච්ඡ. තණ්හාව නිසා. ඒතකොට තණ්හාවක් කියන එකක් නැත්තම් එයාට සෙවීමකුත් නැහැ කියන්නේ. සෙවීමකුත් නැහැ කියන්නේ. සෙවීමක් නැත්තම් මේ තණ්හාවක් නැත්තම් වේදනාවක් නැහැ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉතිකෝ ආනන්ද ඉමේ දේ ධම්මා ද්වේන වේදනා ඒක සමෝ සරණා භවಂತಿ. බුදුරජාණන් වහන්සේ කියන මේ වේදනාව කියන එක මොකද වෙන්නේ? ආනන්දේ මේ සිදුවීම් දෙකම එකම ආකාරයක් බවට පත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන එකනේ. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන මේ සංසාර පැවැත්මට මේ වේදනාව හේතු කොටගෙන මේ ප්‍රශ්නේ හටගන්නේ. සහ මේ සමාජීය සහ ආධ්‍යාත්මික මේ තියෙන ප්‍රශ්නේ හටගන්නේ මේ වේදනාව මුල් කරගෙන. එතකොට වේදනාව මේ දෙකටම සමෝසරණ දෙකටම මේ දෙකටම උපකාර කරනවා. එකම විදීමක් තුළ තමයි ආකාර දෙකක් බවට පත් වෙන්නේ. එකම වේදනාව දෙපැත්තකට යනවා. ඒ කියන්නේ එයාට සංසාර පැවැත්මකට ඒක කරන මේ අර අවියාවද අරගෙන ගන්න මේ සමාජයේ ප්‍රශ්න හට ගන්න හැටි තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රශ්න හට ගන්න මේ දෙකටම මේ වේදනාව තමයි කියන්නේ මේ හේතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ සයවැදෑරුණු ස්පර්ශය
කොහෙවත් නැත්නම් කොතනවත් නැත්නම් එන්නේ චක්කු සංපස්සේ ඇසේ හටගන්න ස්පර්ශේ නාසයේ හටගන්න ස්පර්ශේ දිවේ හටගන්න ස්පර්ශේ නේද කයේ හටගන්න ස්පර්ශේ මනසේ හටගන්න ස්පර්ශය කියන්නේ මේ ස්පර්ශේ කොහෙවත් නැත්නම් කොතනවත් නැත්නම් මොනම ආකාරයකින්වත් මොනම විදිහකින්වත් දකින්න නැත්නම් වේදනාවක් කියන එකක් දකින්න තියනවද කියලා. වේදනාවක් කියන එකක් දකින්න නැහැ කියන. එහෙනම් ආනන්දේ ඕකමයි කියන හේතුව. ඕකමයි නිදහණය කියන. ඕකමයි තමයි මූලික ප්‍රශ්නේ කියන්නේ. මොකද්ද? මේ වේදනාවට ප්‍රශ්නේ මේ ස්පර්ශය කියන්නේ. ස්පර්ශයක් නැත්නම් එහෙනම් වේදනාවක් දකින්න නැහැ කියන්නේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ස්පර්ශය හටගත්තු නාම රූප හේතු කරගෙන කියනවා. නාම රූපච්ඡය පස්සෝති තිකෝ පනේතං උත්තං තදාන විනා පරිවිස වේතබ්බයතනං. තොද නාම රූප හේතු කොටගෙන තමයි මේ ස්පර්ශය හටගන්නේ. තොද නාම රූප බුදුරණාස්තර සලආයතන පිළිබඳව මේ දේශනාවේ සඳහන් කරන්නේ. ඇයි සඳහන් කරන්නේ නැත්තේ? සලආයතන නාම රූපයන්ගේ හටගත් එක. ඒ උන්වහන්සේ කෙලින්ම ස්පර්ශය තමයි සම්බන්ධ කරන්නේ. බුදුරණාහි පෙන්නනවා නාම රූප දෙක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නාම රූපයන්ට මේකේ විශේෂ නම් දෙකක් දීලා. ඒකට කියනවා නාම රූපච්ඡ පස්සෝ තිතිකෝ පණිතා උත්තං තදානන්ද විනාශේන පරිවිතං විතම යතා නාම රූපච්ඡ පස්සෝ යේහි ආනන්ද ආකාරෙහි යේහි දිව්‍යෙහි යේහි නිත්තේහි යේ උද්දේශේ නාමකායස්ස පඤ්ඤත්ති හෝති. තේසු ආකාරස්තේ නිංගේත තේසු නිමිත්තේ තේසු උද්දේශේ රූපකාය අදිවචන සම්පස්සු පඤ්ඤායතාවයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නාම රූප දෙකට විස්තර කරනවා. නාම රූප කියලා කියන්නේ රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. නාම කියලා කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ කාරණා. එතකොට මේ දෙකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නාම වලට කියනවා නාම කාය. රූපයන්ට කියනවා රූප කාය. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නාම කයේ ඒ රූප සතහන් නිමිති ආදී දේවල් තිබුණේ නැත්නම් ඒ කියන්නේ නාම කය කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන මේ සතහන් නිමිති මේකේ හැඩරුව ආදී දේවල් ඒ නාම වල තිබුණ නැත්නම් රූප කයක් කියන එක හට ගන්නවා කියලා. මේ සතර මහා ධාතුන් කියන දේ එහෙම දෙයක් ගැන කතා කරන්න බෑ කියන්නේ. ඒතර නාමකයේ අර සතහන් නිමිති ඔක්කොම තිබිච්ච නිසා තමයි රූපකය හඳුන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. රූපකය ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යේ ආනන්ද ආකාරේ යේ නිංගේ යේ නිමිත්තේ යේ උද්දේශේ රූපකායස්ස පඤ්ඤාය. කියන්නේ රූපකය හඳුන්වන්නේ මේ නාමකය කියලා. නාමකයේ ඒ සතහන් නිමිති මොකක්වත් තිබුණ නැත්නම් රූපකය හඳුන්වන්න බෑ කියලා. නාමකයස පටිඝ සම්පස්සු පඤ්ඤාය. එතකොට මේ නාමකයේ ඒ පටිඝ සම්පස්සේ තිබුණ නැත්නම් මේ රූපකය හඳුන්වන්න බෑ කියලා. ඉතින් ආනන්දේ ඕකමයි හේතු ඕකමයි මේකට මූලික කාරණේ. එහෙනම් මේ නාමකාය කියලා එකක් තිබීම නිසා කියන රූපකාය කියන එකක් තිබීම නිසා කියන. බුදුරජාණන් වහන්සේ කියනවා මේ නාම රූප නිසා තමයි විඥානය හටගන්නේ. නාම රූප නිසා තමයි විඥානය හටගන්නේ. විඥානය නිසා තමයි නාම රූප දෙක හටගන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන විඥානපච්චය නාම රූපන්තිකෝ කැමති කෙනෙක් කියන්නේ ප්‍රශ්නයක් නැහැ මේ රැය වෙනවා නම් හිත වැඩ තියෙනවා නම් යන්නේ ගැටලුවක් නැහැ. මේ එහෙම
මගේ නම් කිසිම අමනාපයක් නැහැ. එහෙම බැරි තියන අය යන රැ වෙනවනේ. කොහොමද මේක 10 විතර වෙනකම් තමයි ඉවර වෙන්නේ. ඒ නිසා මේ එහෙම මම මුකුත් අහිතක් හිතන්නේ නැහැ. අනිත්‍යයට කැමති කෙනෙකුට ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊළඟට විඥාන පත්‍ය නාම රූපන්ති ඉතිකෝ පණිතං උත්තං තදා පරිසනම් තමයි යත විඥාන පත්‍ය නාම රූපං විඥානං ච ආනන්ද මාත්‍රුප්පස්මි නෝ. එන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විඥානේ හේතු කොටගෙන තමයි නාම රූප දෙක හටගන්නේ. නාම රූප හේතු කොටගෙන තමයි විඥානේ හටගන්නේ. මේ දෙක ඕනෝන්ට උපකාර වෙමින් තමයි කියන පවතින්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලස්සන උපමාව. මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආනන්දෙ මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියන මේ විඥාන පත්‍ය නාම රූපං කියන මේ කාරණේ. ඉතිකෝ පණිතං විනවදු පරිජිතබ්බ. විඥාන පත්‍ය නාම රූපං. විඥානං ච ආනන්ද මාතුකු චිස්මින් ඔක්කමිස්සත. අපිමකෝ නාම රූපං මාතු. ඒ කියන්නේ දැන් මේ මෞඛ්‍යයන්ගේ කුසේ මේ නාම රූප දෙක ඒ කියන්නේ දැන් මහු කුසෙහි මේ ඒ කියන්නේ නාම රූප දෙක තියෙනවනේ. මේ නාම රූප දෙක තිබුණ පමණින් විඥානයේ බැසගත්තේ නැත්නම් ඒ නාම රූප දෙකේ ප්‍රවර්ධනයක් කියන්නේ වැඩි වීමක් දියුණු වීමක් ඒ දරු ගැබ වැඩි දියුණු වීමක් සිද්ධ වෙනවද කියලා සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒතර විඥානයේ බැසගත්තොත් තමයි මේ නාම රූප දෙක වැඩි දියුණුවලා යනවා. ධර්මයේමති ගන්නනවා. එතකොට මේ විඥානයේ බැසගත්තම මේ විඥානයේ උපදින්නා වූ චිත්තද රූප නිසා තමයි මේ නාම රූප දෙක මුල් සති දවස් 70 ගණක් යනකම් වැඩෙන්නේ. එතකොට මේ විඥානීය කියන එක බැසගත්තේ නැත්නම් දැන් මෞපියන් එකතු වෙලා හැදෙන කලලේ ඒක වැඩෙන්නේ. ඒතර විඥානය තනිවාරි බැස ගන්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එහෙම මෞකුසේ විඥානේ බැසගෙන ඒ දරු ගැබේ දරු කලලේ වැඩි දියුණු වෙගෙන යනකොට යම් විටකදී විඥානේ චුත වුණා. විඥානේ නිරුද්ධ වුණා. කියන්නේ විඥානේ මෞකුසේ ඒක පිටියේ නැති වුණා. අර දරු ගැබ ඒ නාම රූප දෙක වැඩෙනවා කියලා. වැඩින්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තවත් උපමාවක්. ඒ තමයි ඔන්න දරුවෙක් ඉන්න කුඩා දරුවෙක් ඉපදිලා. ඉපදිලා මාස 3-4ක වෙයි. මේ මාස 3-4ක ඉන්නේ දරුවාගේ විඥානෙ චුත වුණා. දැන් තියෙනවනේ රූපේ. මේ නාම රූප දෙක වැඩිනවද කියලා? වැඩින්නේ නැහැ කියන්නේ. එහෙනම් මේ විඥානයේ හේතු කොටගෙන තමයි මේ නාම රූපයේ පැවැත්ම සම්පූර්ණම තියෙන්නේ කියනවා. ඒතර විඥානය මේකෙන් චුත වුණොත් එතන නාම රූපයන්ගේ වර්ධනයක් වෙන්නේ නැහැ. ඒතකොට විඥානයගේ ක්‍රියාකාරීත්වය අනිවාර්යෙන් උපකාර වෙනවා. ඉබ්‍රාහිම්ස් වෙනන ඉපදිලා අවුරුදු 10ක් 15ක් වෙන පොඩි දරුවෙක් කරගන්න. ඒ දරුවා වුණත් එයාගේ විඥානය චුත වුණොත් ඒ නාමයේ කය ඊට පස්සේ ආයෙ වැඩින්නේ. එයා තරුණ වෙන්න මහ මේ මැදියම් වයසට වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියනවා. ඒත් විඥාන සුඛය චෛර්යම ඒකයි දර කඩක් වගේ මේ මහ පුරුට පස්ලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ විඥානේ මේ නාම රූපෙහි පිහිටලා තිබුණේ නැත්තම් සත්‍යය මේ උපතක් කරා ගිහිල්ලා ජරා මරණ දුකක් ඇති වෙනවද කියලා. මේ නාම රූපෙහි විඥානේ පිහිටලා තිබුණේ නැත්තම්
මේ සත්‍යය ජරා ජීර්ණත්වයටපත් වෙලා මේ මරණය දක්වා එවැනි දුකක් තියෙනවද කියලා අහනවා. තියෙනවද එහෙම? එහෙම දෙයක් නෑ. මම මේ බොහොම හිමින් කියන්නේ මේක මේ කට්ටියට හිතන්නත් කාරණාවක් තියෙනවා තේරුම් ගන්න පුළුවන් මේක ටක්ක් ගාලා කිව්වොත් එහෙම තේරෙන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ නාම රූපේ පිහිටියේ නැත්තම් ජරා ජීර්ණත්වයටපත් වෙලා යන්නේ මේ සත්‍ය නේද? අපිටර වයසට යනවා යන්නේ මේ විඥානේ නාම රූපේ පිහිටා තියෙන නිසා. එහෙම නොවුනොත් ඒක ජරා ජීර්ණත්වයටපත් වෙන්නේ නැහැ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ විදිහට විඥානය පැවතුනොත් තමයි කියනවා අපිට අනාගතයක් කියන එකක් කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියනවා ඕක තමයි කියනවා මේ විඥානයට මූලික හේතුව. මේ නාම රූපයන්ට හේතු මූලික කාරණේ ඕකමයි කියන්නේ. හටගන්න හේතු ඕකමයි කියන්නේ විඥානය කියන්නේ. විඥාණයට උපකාර හේතු මේ නාම රූපයි කියනවා. ඒතර මේ දෙක එකට තියෙන දෙයක්. එකට ඕනෝන්ට උදව් වෙමින් පවතින දෙයක් කියනවා. ඒක නාම රූප දෙක විඥාන රූප උදව් කරන උපකාර කරනවා විඥානේ නාම රූප. දැන් විඥානේ නාම රූප වලින් චුත වුණු නාම රූපයන්ගේ පැවැත්ම නෑ වැඩෙන්නේ නෑ. එතකොට විඥානේ චුත වුණු නාම රූපයන්ගේ වැඩිමකුත් නෑ. ඒතර විඥානේ පවතින්නේ නෑ. විඥානේ තිබිලා නාම රූප ඒ කියන්නේ විඥානේ නැතුණොත් නාම රූපයක් නැහැ. ඒක බුදුරජාණන් කියනවා එහෙනම් මේ නාම රූපයේ පැවැත්මට මේ විඥානය තමයි කියනවා හේතුව. විඥානේ පැවැත්මට නාම රූප දෙක තියෙන්න ඕනේ. එහෙනම් මේ දෙක ඕනෝන්ට උපකාර වෙමින් තමයි පවතින්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එත්තාවතා කෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා ඡාවේතවා uppajjේතවා එත්තාවතා අදිවචන පදු එත්තාවතා නිරුක්තිපදු එත්තාවතා විඥානත්තිපදු එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වත්තං එත්තාවතා ඉත්තත්තං පඤ්ඤාපනාය යදිදන් නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ පච්චයට පවත්තති. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලස්සනට විස්තර කරනවා කොහොමද? එත්තාවත කෝ ආනන්ද ආනන්දය මෙපමණකින්ම තමයි ජායේතවා. ජායේතවා කියලා කියන්නේ උපදිනවා කියලා කියන දෙයක් තියෙනවනම් ඒක වෙන්නේ මේ නාම රූප හේතු කොටගෙන විඥානේ තියෙන හින්දා. විඥානේ හේතු කරගෙන නාම රූප තියෙන හින්දා තමයි මේ උපදිනවා කියන කාරණය තියෙන්නේ. ජීයේතවා දිරනවා කියන එකක් වෙන්නේ නාම රූප හේතු කොටගෙන විඥානේ තියෙන නිසා විඥානේ තියෙන නිසා හේතු කරගෙන නාම රූප පවතිනවා. මීයේතවා මරණවා කියන දෙයක් දකින්න තියෙන්නේ මේ නාම රූප දෙක විඥාන උපකාර වෙමින් විඥානේ නාම රූපයට උපකාර වෙමින් පවතිනවා. ඡායේතවා චුත වෙනවා කියලා. මරණයටපත් වෙලා චුත වෙනවා කියන එකක් තියෙන්නේ මේ නාම රූප හේතු කොටගෙන විඥාන තියෙන හින්දා විඥාන හේතු කොටගෙන නාම රූප තියෙන හින්දා කියන. uppajjේතවා නැවත උපදිනවා කියන කාරණාවක් කතා කරන් තියෙන්නේ මේ විඥාන හේතු කොට නාම රූප පවතින නිසා නාම රූප හේතු කොටගෙන විඥානේ පවතින නිසාත් කියනවා. එතකොට මේ ලෝකේ ජරා මරණ ව්‍යාධි මේ සියලු දේ දකින්න තියෙන කොමක් නිසාද? මේ විඥාන හේතු කොට නාම රූප පවතින නිසා නාම රූප හේතු කරගෙන විඥානේ පවතින නිසා. එතාවත අදිවචන පතෝ. එපමණකින් තමයි කියනවා සියලු නම් ගොත් ටික තියෙන්නේ. නේද? දැන් නම් ගොත් තියෙනවනේ. පැට්‍රික් මහත්තයා කියලා කියනවා. කාලිංග මහත්තයා කියලා කියනවනේ. එක එක නම් ගොත් තියෙනවනේ. මේ ඔක්කොම නම් ටික තියෙන්නේ කොමක් නිසාද? මේ නාම රූපපත්ති විඥාන දිනක විඥානපත්ති නාම රූපවලින් නිසා කියනවා. ඒ විවහාර නම් ගොත් ආදී ඔක්කොම තියෙන්නේ මේ හේතු කොටගෙන කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා එත්තාවතා නිරුක්තිපතෝ.
එපමණකින් කියනවා මේ විග්‍රහ කිරීම තියෙනවා. එක අපි මේ දේවල් විග්‍රහ කරන්නේ. ඒ ඔක්කොම විග්‍රහවල් තියෙන්නේ මේ නාම රූපපත්ති විඥාන තියෙන නිසා විඥානපත්ති නාම රූප තියෙන නිසා කියනවා. දැන් මේ මෙන්න මේ දේවල් හොඳයි, මේ දේවල් ලස්සනයි, මේ දේවල් කැතයි, මේක ගන්න එපා ආදි වශයෙන් අපි ඉතින් කරන මේ කරනවානේ විග්‍රහ කිරීමක් තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ. එතාවතා විඤ්ඤාතිපතෝ මේ ලෝකේ ඔක්කොම සම්මුති ටික සම්මුති වශයෙන් දාගත්ත දේවල් නේ ඔක්කොම ඒවා විස්තර කිරීම වශයෙන් නම් ගොත් වශයෙන් ඔක්කොම තියෙන්නේ මේ නාම රූප ප්‍රත්‍ය විඥානය තියෙනකන් විඥාන ප්‍රත්‍ය නාම රූප තියෙනකන් එතාවතා පඤ්ඤා වචරං මේ ප්‍රඥාව අපි ප්‍රඥාව කියලා කතා කරනවාද ඒ ප්‍රඥාවේ හැසිරීම තියෙන්නේ විඥාන ප්‍රත්‍ය නාම රූප තියෙනකන් නාම රූප ප්‍රත්‍ය විඥාන තියෙනකන් කියන ප්‍රඥාවේ හැසිරීම තියෙන්නේ එතාවතා වත්තං සංසාරේ තියෙන්නේ මේ නාම රූප ප්‍රත්‍ය විඥාන තියෙනකන් විඥාන ප්‍රත්‍ය නාම රූප තියෙනකන් කියනවා. එතකොට මේ සංසාරය කියලා අපි කතා කරන්නේ මොකක්ද? මේ සංසාරය කියලා අපි කතා කරන්නේ මොකක්ද? මේ විඥාන ප්‍රත්‍ය මේ නාම රූප පවතින නිසා. නාම රූප ප්‍රත්‍ය විඥාන පවතින නිසා. එයිද මේ කීප ඔක්කොම කාරණා ටික තියෙනවා. මැරෙනවා කියලා හරි උපදිනවා කියලා නැවත උපදිනවා කියලා හරි නේද? ජරා ජීවන අතරපත් වෙනවා කියලා හරි විස්තර විග්‍රහ කිරීම වශයෙන් හරි නේද? එක එකනාට නම් ගොත් දමා ගැනීම වශයෙන් හරි ඒ වගේම ඔක්කොම සම්මුති ටික නේද? ඒ වගේම යම් ප්‍රඥාවේ හැසිරීමක් තියෙනවනේ. මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා පංච උපාදානස්කන්ධ, මේවා ආයතන, මේවා පටිච්චසමුප්පාදේ නේද? මේවා මේ සම්පූර්ණ සතර මහා ධාතුන් හටගත්තා මේවා පිළිකුල් මේ හැමදේම කතා කරන්න පුළුවන් නේද? මේ ප්‍රඥාව කතා කරන්න පුළුවන් ඉන්නේ මේ නාම රූපපත්ති විඥාන තියෙනකන් කියලා. ඊළඟට බුදුන් වහන්සේ මේකේ මේ විඥානයේ පවතින තැන් හතක් පිළිබඳව හතක් නේ. ඒකත් වැඩි මම හිතන්නේ. විඥානයේ පවතින තැන් හතක් පිළිබඳව සත්‍තා. සත්‍යයේ මේ විඥානයේ පවතින තැන් පිළිබඳව දේශනා කළා තියෙනවා. ඒක පස්සේ දවසක් කියලා දෙන්නම්. අද කාලේ ගියානේ දැන් 10 වෙනි වෙලාව නේද? එතකොට මෙන්න මේ ඒ ටිකක් කියලා දෙන්නද? ඒක වැදගත් නැද්ද? බුදුන් වහන්සේ පෙන්නනවා ඒ ටිකක් කියලා දුන්නාම ඉවරයිනේ. ඊට පස්සේ ආයෙ ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙන්න දෘෂ්ටි වගේක් බුදුන් වහන්සේ පෙන්නනවා. මේ සත්‍යය මරණින් මත්තේ ඉන්නවාද? මරණින් මත්තේ නැද්ද? ආදි වශයෙන් මේ සත්‍යය පැටලෙන තැනක් තියෙනවා. දැන් එහෙම දෘෂ්ටි තියෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ ඔක්කොටම හේතුව මොකද්ද? මේ නාම රූප ප්‍රත්‍ය විඥානයේ පවතින එක විඥාන ප්‍රත්‍ය මේ නාම රූප පවතින දේ මේක දන්නේ නැති නිසා ඉතින් මේ ඔක්කොම මතවාද හටගන්නේ මේ අවබෝධය නැතිකම නිසා කියලා. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද මරණින් මත්තේ නැද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සත්‍යයන්ගේ විඥානෙ පිහිටලා තියෙන තැන. ඒ තමයි නානත්ත් කාය ඒසි රෝපකාර. නානත්ත් කාය නානත්ත් සංඥා. ශරීරය වලින් එක විදියක් හඳුනා ගැනීම වලින් විවිධාකාරයි. ඒ තමයි ඉතින් මේ මනුෂ්‍ය ලෝකයේ දෙවියන් අපායක සත්‍යයන්. ශරීරය වලින් විවිධයි නේද? එක විදිහේම රූප නෙවෙයි හැම දෙනාටම තියෙන විවිධයි. ඒ වගේම හැඟීම් වලින් විවිධයි. නිසා මනුෂ්‍ය ලෝකයේ දෙවියන් අතර අපායක සත්‍යයන් අතර ඒ වෙනස තියෙනවා. එයාට කියනවා නානත්ත් කාය නානත්ත් සංඥා. ඒ වගේම නානත්ත් කාය ඒකත්ත් සංඥා. ඒ වගේම
මේ ලෝකේ ඉන්න ශරීරවලින් නොඑක් වෙනස්කම් තියෙනවා. නමුත් හඳුනා ගැනීම වලින් සත්‍ය සමානයි කියලා. ඒ තමයි කියන මේ බ්‍රහ්ම පාරිසජ්‍ය කියන බ්‍රහ්ම ලෝකය කියන්නේ. අන්නේ බ්‍රහ්ම ලෝකයයි ඒ විදියයි. ඒ කියන්නේ ශරීර වලින් නොඑක් වෙනස්කම් තියෙනවා. නමුත් හැඟීම් වලින් එකයි කියලා. ඒකට කාය නානත්ත් සංඥා. බුදුරජාණන් වහන්සේ කියනවා තවත් කොටසක් ඉන්නවා කියනවා. ශරීර වලින් සමානයි. නමුත් ඒ වගේම හැඟීම් වලින් විවිධාකාරයි. ඒ තමයි කියන ආබස්සර කියන දිව්‍ය ලෝක. එතකොට එයාගේ හැඟීම් විවිධාකාරයි. නමුත් රූප සටහන එකයි කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් කාය ඒකත් සංඥා. ඒ කියන්නේ එයාගේ ශරීර වලිනුත් එකයි හැඟීම් වලිනුත් එකයි කියනවා. එයා කියනවා මේ සුභකින්න කියන දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකය. එතකොට ආකාසංඡායතන රූප ලෝකයක් තියෙනවා. විඥානං ඡායතන රූප ලෝකයක් තියෙනවා. අකින්චඤ්ඤායතන රූප ලෝකයක් තියෙනවා. මේ තැන්වල මේ විඥාය තියෙනවා කියලා කියනවා. නේව සංඥා නාසඤ්ඤායතන තනක් තියෙනවා. ඒ වගේම මේ තැන්වල කියනවා. ඒ වගේම අසංඤ්ඤ සත්‍යය ඉන්නවා. ඒ තැන්වල මේ විඥානේ පිහිටනවා. තවත් විස්තර තියෙනවා මේ දේශනාවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒවං විමුක්ත චිත්තං කෝ ආනන්ද වික්ඛේ පාටික. ඊළඟට දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උබතෝ භාග විමුක්ත සහ පඤ්ඤා විමුක්ත කියලා රහතන් වහන්සේලා දෙනවා. එතකොට මේ රහතන් වහන්සේලා දෙනම කියන්නේ හතරවෙනි ධ්‍යානෙ දක්වා යම් කෙනෙක් දියුණු කරනවා නම් උන්වහන්සේ දියුණු කළා එතෙන්දී රහත් වෙනවා විපස්සනා කරලා. එතකොට මේ හතරවෙනි ධ්‍යානෙ දක්වා දියුණු කරලා විපස්සනා කළා රහත් වෙන්නේ රහතන් වහන්සේට කියන පඤ්ඤා විමුක්ත කියලා. ඒ වගේම තව රහතන් වහන්සේ නමක් ඉන්නවා මේ අරූප ධ්‍යානත් වඩිනවා. ඒ ආකාසඤ්ඤායතන විඥානං ඡායතන ආදී කියන මේ අරූප ධ්‍යානත් වඩිනවා. ඒ හතරක් දියුණු කරලා. දියුණු කළා තමයි රහත් වෙන්නේ. රූප ධ්‍යානත් වඩනවා අරූප ධ්‍යානත් වඩනවා. උන්වහන්සේට කියනවා උපතෝ භාග විමුක්ත කියලා. රහතන් වහන්සේලා දෙනමක් ඉන්නවා පඤ්ඤා විමුක්ත උපතෝ භාග විමුක්ත. ඔන්න ඔක්කොම සමරයිස් කරලා කිව්වා. ගොඩක් තියෙනවා කාරණා ඉතින් මේ දිග සූත්‍රයක් මේ දීඝනිකායේ තියෙන සූත්‍රයක්. ඒ නිසා බොහොම කෙටියෙන් තමයි මේ කියලා දෙන්නේ. නැත්නම් මේක හරියට යනවනම් පැය 4ක්වත් කියලා දෙන්නේ. හරියට තේරුම් ගන්න. ඉතින් ගොඩක් දෙනෙකුට දහම් දැනුම දෙන්න ඉන්නේ ඉච්චර ඉස්සර කරේ නැහැ. අද දින බුද්ධ වන්දනාවේ දායකත්වය දරන්නේ ජයන්ත මහත්මයා සහ මංජුලා මහත්මිය. සහ පසුදු පුතා විසින් බලාපොරොත්තු තමයි අධ්‍යාපන කටයුතු මහත්ය නැද්ද ලංකාවේ කියන්නේ? අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතව සිටින පුතුණන්ට ආශිර්වාද කරන්නත් අසනීපයෙන් පසුවන පුෂ්පාරන් කන්වලි කියන මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ළඟදී ශල්‍ය කර්මයකට භාජනය කරා වූ ශාන්ති මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන වන්දනාව සහ සහභාගී වුණා වූ මේ සියලු දෙනාට සෙත් මෙත් ප්‍රාර්ථනා කරන්නත් ලෝකවාසී ආරණ්‍ය වාසී සියලු සංඝ පිරිසට සෙත් මෙත් ප්‍රාර්ථනා කළා ආරි සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්නවා. ඒ වගේම තම පුතාගේ ඇස්වල ඇති රෝගී තත්ත්ව සුවපත් කරගන්නත් මේ පින මේ කුසලයේ ආශිර්වාද පිණිස තමයි බලාපොරොත්තු වෙන්නේ. සියලුම ප්‍රාර්ථනාවන් සිතූ පැදූ ලෙස ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සම්මදනා නමින් අභාව ප්‍රාර්ථනා වේ සියලු ඥාතීන්ද මේ පින දෙක අනුමෝදන් වී සැපෙන් සැපෙදපත් වේවා. සංසාර දුක් නැත මිදිත්වා සියලු ඥාතීන්ද පින් අනුමෝදන් කරමු. මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කළා වූ සම්මා දිට්ඨි කල්පේශාක් මහේශාක් ශාසන බහරදාරින් දේවතා මණ්ඩලයට මේ පින ලෝභේ ලෝත්‍රා සම්පත් මිස වේවා කියලා අපි සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමින් මේ සිදු කරගත් අවධාරතර ශක්තිය සෑම සිතක් ශාන්තියක් අභිවෘද්ධියක් පිණිසම වේවා. සෑම දිනාගේ සියලු ධර්ම ප්‍රාර්ථනා බුදුන් පමුණවාගෙන
දුක්ඛේ සමුදය නිරෝධය මග්ගේ යන පරම ගම්භීර ආසත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමි. දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කරන්න ඉදම් හෝ ඥාතින Bersama dengan setaksan tiap kali dia terima selesai සමතලියා ශ්‍රීවරණී සපෙන් බලමින් ප්‍රඥාවෙන් දිනුවේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනු පවුණු කරගන්න ශක්තිය බලය ධෛර්ය වාසනාව නිරෝගී ශ්‍රේය චිර ජීවනයේ දිගාසිරි සම්පත් නිර්වාණ සරණින් සැලසේවා කියලා අපි ආශිර්වාද. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වච අතෝ නිබ්බාන සම්පatti විනාති සම්පatti Satya